Hello Maths app එකකින් ඒ වගේම Hello Maths homework plan එකෙන් Hello Maths එක එකතු වෙලා ඉන්න ආදරණීය දරුවෝ ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න ලෑස්ති වෙන දරුවනේ 7 ශ්‍රේණිය 3 වන වාර විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රයක දෙවැනි කොටස. මේ පේපර් එකේ පළවෙනි කොටස අපි කතා කරලා අපේ app එකට අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ වගේම homework plan එක මේ වෙද්දී homework plan එක යන දරුවන්ටත් මේක ලැබිලා ඇති. ඒ වගේම තමයි මේ පේපර් එක අපිට දැනට උත්තර ලියලා අපිට එවපු අයට එවපු දරුවන්ට ඒවට හරි දාලා ලකුණුත් දීලා අපි ඒ ටික කරලා තියෙනවා. ඉතින් අද දැන් ලෑස්ති වෙන්නේ මේ පේපර් එකට උත්තර හදාගන්න වීඩියෝ එක ඔයාලට ගෙනල්ලා දෙන්න. ඉතින් මෙතනදී අපි කතා වෙන්නේ සෙකන්ඩ් පේපර් එක. මේකේ පළවෙනි කොටස අපි කතා කරලා එක ඇප් එකට දාලා තියෙනවා. ඉතින් ඒක ගිහිල්ලා බලන්න තාමත් බැලුවේ නැත්තම් මම ඉතින් මේක බලලා ඇති කියලා. දැන් සෙකන්ඩ් පාර්ට් එක තමයි දැන් කතා කරන්නේ. ඒ වගේම තමයි මේක මම තීරණය කරලා තියෙනවා අපේ main YouTube channel එකටත් මේක අප්ලෝඩ් කරන්න. මොකද දැන් ලබන සතිය වෙනකොට වාර විභාග ප්‍රශ්න පත්‍ර වලට හම්බ වෙනවා මේ ඉස්කෝලවල වාර විභාග තියෙන නිසා. ඉතින් ඒ නිසා ඒ දරුවන්ටත් ඒක වැදගත් වෙන නිසා මම මේක අපේ main YouTube channel එකේ Hello Maths එකටත් මේක අප්ලෝඩ් කරනවා. ඉතින් මේක බලන්නේ YouTube channel එකේ නම් ඔයා අපේ channel එක subscribe කරන්න. මේක වටිනවා කියලා හිතුනොත් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා වටිනවා කියලා හිතුනොත් ඔයා මේක channel එක subscribe කරන්න. 10000ට දැන් තව චුට්ටයි අපිට යන්න තියෙන්නේ. ගණිත ඩිජිටල් කරණයේ සොඳුරුතම ආමන්ත්‍රණය සතිපතා පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර පන්තියක් දිනපතා ගණිත ගැටලු සහ ඒවාට විසඳුම් වීඩියෝ මූලික ගණිත සංකල්ප සහ මතක තබා ගැනීමේ ක්‍රම මානසික අභිප්‍රේරණ වැඩසටහන් විශේෂ ගණිත කෙටික්‍රම සහ තවත් විශේෂාංග රැසක් සමගින් ගණිත ඩිජිටල් කරණයේ නවතම අත්දැකීම ඔබේ දරුවාටත් ලබා දෙන්න. දැන්ම Hello Maths app එක ඩවුන්ලෝඩ් කරගන්න. රයිට්, එහෙනම් අපි පටන් ගන්නවා වැඩේ. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා පුතේ මේ තීර ප්‍රස්ථාරයක් සම්බන්ධයෙන් ගානක් තියෙන පහත දැක්වෙන්නේ එක්තරා පාසලක පසුගිය වසර 3හි පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සමත් සිසුන් සංඛ්‍යාව දක්වන බහුතීර ප්‍රස්ථාරයක්. රයිට්, බහුතීර කියන්නේ මේකෙ මේ බලන්න තීර වර්ග දෙකකින් තියෙනවා. එකක් ගැහැණු ළමයින් මේ අඳුරු කරලා තියෙන ගැහැණු ළමයින් මෙතන දාලා තියෙනවා. ඊළඟට පිරිමි ළමුන් කියන එක මුකුත් අඳුරු කරලා නැහැ. ඒක ප්ලේන් කලර් සුදු පාටින් තියෙනවා. ඒක මුකුත් පාටක් නැහැ. රයිට්. ඉතින් ඔන්න ගැහැණු ළමයින් පිරිමි ළමයි වර්ග දෙකක් ඉන්න නිසා මේක තීරු දෙක ගානේ තියෙනවා. හැම අවුරුද්දකටම ඒකයි බහුතීර ප්‍රස්ථාරයක් කියලා කියන්නේ. රයිට්. එතකොට පළවෙනි ප්‍රශ්නේ අහනවා දැන් මේ ප්‍රස්ථාරය බලාගෙන අපිට තියෙන්නේ මේකට අදාළ මේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න. රයිට්. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ බලමු මොකක්ද අපිට කරන්න තියෙන්නේ කියලා. පළවෙනි එකේ වහනවා මේ වගේ. හරි. පළවෙනි ප්‍රශ්නේ මේ තියෙන්නේ පුතේ අපේ පළවෙනි ප්‍රශ්නේ ඒ කොටසේ එක. ගැහැණු ළමුන් සහ පිරිමි ළමුන් සමාන ප්‍රමාණ සමත් වී ඇත්තේ කුමන වර්ෂයේද? එතකොට ඔයාලට පේනවාදී මම ප්‍රස්ථාරය පැහැදිලි කරන්නම් චුට්ටක් ලොකු කරගෙන. රයිට් ඔන්න ප්‍රස්ථාරයේ තියෙනවා වර්ෂ 3කට අදාළව 2017 2018 2019 කියන වර්ෂ 3ට අදාළව සමත් ශිෂ්‍ය සංඛ්‍යාව තමයි මෙතන දාලා තියෙන්නේ. රයිට්. එතකොට 2017 වසරේදී දැන් මෙතන 10න් 10ට තමයි මෙතන අංකණය කරලා තියෙන්නේ. එතකොට තව මෙතන 2017 කියන එකේ ගැහැණු ළමුන් සංඛ්‍යාව 5යි පිරිමි ළමුන් සංඛ්‍යාව 10යි සමත් අය. එතකොට 2018 සමත් ගැහැණු ළමුන් ප්‍රමාණය ගැහැණු දරුවෝ 30යි 25යි ඊළඟට පිරිමි දරුවෝ සංඛ්‍යාව 20යි. ඊළඟට 2019 වසරේදී ගැහැණු ළමුන් සංඛ්‍යාව 30යි ඒ වගේම පිරිමි ළමුන් සංඛ්‍යාවත් 30යි. කියන්නේ 2019 වසරේදී ගැහැණු ළමයින් සහ පිරිමි ළමුන් ගන්න සමාන වෙලා තියෙනවා. ඉතින් අපෙන් අහනවනේ මෙහෙම ගැහැණු ළමුන් සහ පිරිමි ළමුන් සමාන ප්‍රමාණ සමත් වී කුමන වර්ෂයේදී? එහෙනම් අපි මේකට ලියන්න ඕනේ 2019 වර්ෂයේදී කියලා. ඉතින් 2019 වර්ෂයේදී තමයි මේ විදියට සමාන වෙලා තියෙන්නේ. හරි. ඊළඟට දෙවැනි එකට යමු. දෙවැනි එකේ තියෙනවා 2017 වර්ෂයේ සමත් වූ ගැහැණු ළමුන් සහ පිරිමි ළමුන් අතර අනුපාතය සරලම ආකාරයෙන් දක්වන්න. 2017 කියන්නේ පළවෙනිම තීරු දෙක. සමත් වූ ගැහැණු ළමුන් සහ පිරිමි ළමුන් අතර අනුපාතය. එහෙනම් අපි ලියන්න ඕනේ ගැහැණු ළමුන් අතර අනුපාතය සහ පිරිමි ළමුන්.
එතකොට පිළිවෙලට ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දරුවනේ. මොකද මේක වගේ මාරුනෝ තින් වාට වැරදි උත්තරය තමයි එන්නේ. අපෙන් අහන්නේ ගැහැණු ළමුන් සහ පිරිමි ළමුන් අතර අනුපාතය නම් ඔයා මුලින් ගැහැණු ළමයින් ගාන දාන්න, ඊළඟට පිරිමි ළමුන් ගාන දාන්න, ඊට පස්සේ තමයි අනුපාතය ගන්න. එහෙනම් ගැහැණු ළමුන් සංඛ්‍යාව 5යි පුතේ, පිරිමි ළමුන් සංඛ්‍යාව 10යි. right. එතකොට මේක සරලම ආකාරයෙන් තියනකොට අපි කරන්නේ මේ 5යි 10යි දෙන්නම 5න් බෙදෙන නිසා අපි මේ දෙකම 5න් බෙදා ගන්නවා. 5ට 10ත් 5ට බෙදා ගන්නවා. එතකොට අපිට මේක සරලම කරාම අපිට උත්තරය ලැබෙන්නේ 1/2යි කියලා. එහෙනම් ඔන්න 2017 වසරේදී අපිට එනවා සමත් ගැහැණු ළමුන් සහ පිරිමි ළමුන් අතර අනුපාතය සරලම විදියට 1/2 කියලා. හරි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නයේදී මේම එකක් තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේදී බලන්න 2018 වර්ෂයේ සමත් වූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව කීයද? 2018 දී බලන්න 2018 වසරේදී මුළු සංඛ්‍යාව නම් අපි ගැහැණු ළමුන් සහ පිරිමි ළමුන් දෙගොල්ලම එකතු කරමු. ගැහැණු ළමුන් කීයක් ඉන්නවද පුතේ? ගැහැණු ළමුන් 2018 දී 25යි. right. ගැහැණු ළමුන් 25ක් ඉන්නවා. පිරිමි ළමුන් කොච්චරක් ඉන්නවද? පිරිමි ළමුන් අපිට බලා ගන්න පුළුවන් 2018 වසරේදී 20යි නේද? 20ක් ඉන්නවා. එහෙනම් මේ දෙකම අපිට එකතු කරන්න තියෙන්නේ. එහෙනම් මුළු ප්‍රමාණය මුළු සිසුන් ගාන සමත් ගාන එකතු කරගත්තාම 5යි 4යි ළමුන් 45ක් කියලා එන්නේ. right. ඉතින් ඔයාට ලකුණු දාලා තියෙනවා මෙතන පේනවා ඇති. ඉතින් මේ විදිහට ලකුණු ඔයාට මේ පේපර් එක දැන් නම් බලන්නේ මේ විදිහට ලකුණු දාගන්න පුළුවන්. අපිට කලින් එපු දරුවන්ට අන්න ලකුණු දාලා තියෙනවා. එතකොට 45යි මෙන්න මේ 2018 වසරේ සමත් වෙච්ච මුළු සිසුන් සංඛ්‍යාව. right. ඊළඟට අංක 4 ප්‍රශ්න අංක 4 දී මෙන්න මේ ආකාරයේ දෙයක් අහනවා. මම චුට්ටක් උඩට ගන්නවා මේක. ඉහත වර්ෂ 3 තුල ශිෂ්‍යත්ව විභාගයේ සමත් වූ ගැහැණු ළමුන් සංඛ්‍යාව සහ පිරිමි ළමුන් සංඛ්‍යාව සමාන බව පවනි පවසයි. එය සත්‍යද අසත්‍යද හේතු දක්වන්නත් ඕන. එහෙනම් හේතු දක්වනකොට පුතේ මෙතනදී අපිට තියෙන්න ඕනේ හේතු දක්වන්න නම් අපි මොනවා හරි දෙයක් කරලා පෙන්නලා තියෙන්න ඕනේ. ඒ නිසා අපි මේක 4 වෙනි ප්‍රශ්නේදී මෙහෙම කරමු. එතකොට වර්ෂ 3 තුල ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙච්ච ගැහැණු දරුවනුයි පිරිමි දරුවනුයි සමාන බව තමයි කියන්නේ. ඒක ඇත්තද බුද්ධ කියලා පෙන්වන්න. එහෙනම් අපි මුලින්ම සමත් මුළු ගැහැණු දරුවන් සංඛ්‍යාව බලමු. ගැහැණු ළමුන් සංඛ්‍යාව. හරි. දැන් පුතේ මේ ගැහැණු දරුවන් සංඛ්‍යාව හොයාගන්න අපි ගැහැණු ළමුන් ප්‍රමාණය ඔක්කොම ටික එකතු කරනවා. එතකොට 2017 දී 5යි 2018 දී 25යි 2019 වසරේදී 30යි. ඉතින් ওই විදිහට අපිට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේක එකතු කළාට පස්සේ අපිට ලැබෙනවා 5යි 5යි බිංදුවයි 1ක් ඉතිරි 2යි 3යි 6යි. දරුවෝ 60 දෙනෙක් පාස් වෙලා තියෙනවා මුළු ගැහැණු දරුවන් සංඛ්‍යාව විදිහට. ඊළඟට පිරිමි දරුවෝ සංඛ්‍යාව ටික හොයමු. හරි. සමත් පිරිමි ළමයින් සංඛ්‍යාව. සමත් පිරිමි ළමුන් සංඛ්‍යාව. ඒ කියන්නේ සම්පූර්ණ සංඛ්‍යාව 2017 වසරේදී පිරිමි දරුවෝ 10යි. 2018 වසරේදී පිරිමි ළමයි ඉන්නේ පුතේ 20යි. 2019 වසරේදී සමානයි. ඒ කියන්නේ 2019 වසරේ සමානයි කියන්නේ 30යි. දෙපැත්තම සමානයි. ගැහැණු දරුවෝ පිරිමි දරුවෝ දෙකොල්ලම සමාන නිසා එතනට අපිට ගන්න ඕනේ කීයද? 30යි කියලා. right. ඉතින් මේක දැන් අපි එකතු කරගමු. මම දැන් එකතු කරගමු. මේ 30ක් දාලා මෙතෙන්ට දැන් එකතු කරගන්නයි තියෙන්නේ. right. පොඩ්ඩක් ඉන්න. හරි. 30යි. මෙතන මේ 30ත් ලියලා අපි එකතු කරගන්නවා. එතකොට මේක එකතු කළාට පස්සේ අපිට ලැබෙනවා පුතේ බිංදුවයි 1යි 2යි 3යි 3යි 6යි 60. එතකොට පිරිමි දරුවන් සහ ගැහැණු දරුවන් සංඛ්‍යාව දෙගොල්ලම සමාන විදියට ආවා. එහෙනම් මේ පවණි කියන කතාව ඇත්තද සත්‍යයි නේද පුතේ? සත්‍යයි. එහෙනම් අපි සත්‍යයි කියලා දක්වන්න ඕනේ මෙතන. පවණිගේ ප්‍රකාශය සත්‍ය වේ. සත්‍ය වේ. ඒකට හේතුව තමයි පුතේ මේ මෙතන උඩ තියෙන්නේ දෙගොල්ලම සමාන වීම නිසා. right. ඉතින් ඔය ආකාරයට ඔන්න පළවෙනි ප්‍රශ්නයේ පළවෙනි කොටස ඒ කොටස හදාගත්තා අපි. පැහැදිලි නේද? right. ඊළඟට අපිට තියෙනවා මේ කුලක සම්බන්ධ
ගණන් කොටසක් කරන්න මේකේ දෙවෙනි පාර්ට් එක විදියට අපි ඒකට යමු. හරි. දෙවෙනි කොටසට යමු. මේකේ කියන්නේ B කොටසට. B කොටසේ තියෙනවා කුලක ආශ්‍රිත කුලක ගානක් තියෙන්නේ. අපි මේ කුලක ගානට දැන් යමු. right. එතකොට බලන්න තියෙනවා මෙහෙම. අපිට මෙතනින් පටන් ගන්න පුළුවන්. right මේ විදියට. elements යන වචනේ අකුරු. මේකේ B කොටස තමයි දැන් කරන්නේ. මම මෙතනින් B කියලා දානවා. එකේ B. හරිද? එකේ B කොටසේ ප්‍රශ්නාංක 1. elements යන වචනේ අකුරු අඩංගු ඉංග්‍රීසි අකුරු කුලකය ලියා ඒ P ලෙස නම් කරන්න. එහෙනම් P කියලා දානවා. මේ විදිහට සංගල වරහණක් ඕනේ. ඊළඟට දැන් මේක ඇතුලේ සංගල වරහණ ඇතුලේ කමා දදා මොනවද ලියන්න ඕනේ? කුලකයට අයිති අවයව ටික. එතකොට අවයව ලියද්දී කමා දාන්න ඕනේ. එකම අවයවය එකපාරකට වඩා ලියන්නේ නැහැ. ගොඩ වාරක් තිබ්බට එම ලියන්නේ. ඊළඟට සංගල වරහණ ඇතුලේ ලියන්න ඕනේ. ඊට පස්සේ අවයව නම් මාරු වුණාට කමක් නැහැ. ඉතින් ඔය නීති සහ ලියන විදි තියෙනවා. ඉතින් එතකොට ඒ ටික මතක තියාගන්න ඕනේ. එකම අවයවය දෙපාරක් ලියන්නේ නැහැ. කමා දාන්න ඕන ඔය වගේ දේවල් අනිවාර්යයෙන්ම මාට මතක තියෙන්න ඕනේ. right. දැන් අපි මේකේ ලියමු. දැන් මුලින්ම E අකුර තියෙන නිසා අපි E ලියනවා මේ විදිහටම. ඊට පස්සේ L අකුර තියෙනවා. අපි L අකුර ලියනවා. කමා දානවා. ආපහු E අකුර තියෙන අපි ඒක ඕනේ නැහැ. M අකුර ලියමු. ආපහු E අකුර තියෙන නිසා ඒක ඕනෙත් නැහැ. N අකුර ලියන්න පුළුවන්. ඊළඟට T අකුර ලියන්න පුළුවන්. ඊගාවට S අකුර ලියන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අපිට ලියන්න පුළුවන් මෙතනදී මේ P කියන කුලකය මේ විදිහට. ඊළඟට ප්‍රශ්නාංක 2 තියෙනවා මෙහෙම. B කොටසේ ප්‍රශ්නාංක 2 A කුලකයේ අවයව නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ලියා දක්වන්න. එතකොට පුතේ A කියන කුලකයේ ඉන්නේ 12 14 16 18 කියන අය. එතකොට අවයව නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් පොදු ලක්ෂණයකින් ලියන්න කියන්නේ මේක විස්තර කරලා ලියන්න කියලා කියන්නේ. එහෙනම් මේ A කියන කුලකය අපි වචනෙන් විස්තර කරලා ලියන්න ඕනේ. මෙන්න මේ 12 14 16 18 කියන අවයව ටික එන විදියට. එහෙනම් මට මෙතනදී කියන්න පුළුවන් 12 14 16 18 කියන්නේ දෙකේ ගුණාකාර කියලා පේනවා. ඉතින් දෙකේ ගුණාකාර කියලා ලිව්වොත් මෙයාලට වඩා තවත් අය එකතු වෙන නිසා අපි මෙතනට මොකද කරන්නේ? මෙතනට අපි යම් කිසි සීමාවක් දානවා. ඉතින් මෙතනදී මට කියන්න පුළුවන් 10ත් 20ත් අතර තියෙන දෙකේ ගුණාකාර කියලා. ඉතින් 10ත් 20ත් අතර කිව්වොතින් මෙන්න මේ 12 14 16 සහ 18 කියන අය විතරයි මෙතනට අපිට ලියන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නෙට පුතේ අපිට එක එක විදියට උත්තර දෙන්න පුළුවන් නේද? මේ ප්‍රශ්නෙට අපිට මේ දැන් මම මේ ලියන එක විතරක්ම නෙමෙයි ඔයාලට වෙනත් උත්තරයක් ලියන්නත් පුළුවන්. ඒ උත්තරෙන් හැබැයි ගැළපිලා ඒකට උත්තරේ අවයව විදියට මේ කට්ටිය එනවා නම් විතරක් ඒක හරියනවා. ඉතින් මම ලියනවා මේකෙදි 10ත් 20ත් අතර ඇති 10ත් 20ත් අතර ඇති දෙකෙහි ගුණාකාර කියලා. දෙකෙහි ගුණාකාර. ඉතින් මම එහා පැත්තෙන් ලියන්නේ ඉඩ මදි නිසා යටින් ලියලා මේ විදිහට සංගල වරහන දැම්මා. ඒ වාට මේ විදිහට දිගටම ලියාගෙන ගිහින් සංගල වරහන දාන්න පුළුවන්. right. ඔන්න ඒ කුලකයේ නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් පොදු ලක්ෂණයක් ඇතුව ලිව්වා. ඔන්න මෙන්න මෙතන තියෙනවා ඒකට උත්තරය. right. අපිට දැන් තියෙන දෙවෙනි ප්‍රශ්නයට යන්න. දැන් දෙවෙනි ප්‍රශ්නයට යනකොට මම මේක මකනවා. දැන් වාට පුළුවන් මේ දැන් ඔය අපේ කුලක ගාන දෙවෙනි ප්‍රශ්නයට වාට පුළුවන් වාට ගැලපෙන වෙනත් උත්තරයක් තියන්නත්. වාට පුළුවන් ඕනනම් 11ත් 19ත් අතර ඇති එහෙම කියලා ලියන්න පුළුවන් දෙකේ ගුණාකාර කියලා. ඒ විදිහට ගැලපෙන විදිහට වාට එතනට උත්තරයක් තියන්න පුළුවන්. right. මේ ගාන කාර්ටීසිය තලයක් සම්බන්ධ ගානක් නිසා මට මේකෙම උත්තර ලියන්න පුළුවන් වෙයි කියලා හිතනවා. බලන්න පහත දැක්වෙන කාර්ටීසිය තලය සහ එහි දැක්වෙන ලක්ෂ්‍ය ඔබගේ පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන ඒ ඇසුරෙන් නසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. හරි. A සහ D ලක්ෂ්‍යවල ඛණ්ඩාංක ලියන්න. ප්‍රශ්නාංක 2 1. A සහ D වල ඛණ්ඩාංක. එහෙනම් A වල ඛණ්ඩාංකය මට ලියන්න පුළුවන්. A කියලා දැම්මා වරහන දැම්මා. මුලින් x ඊට පස්සේ y නේ. x ගේ බිඳුවයි y ගේ 3යි. එහෙනම් බිඳුව 3. සිම්පල් නේ. ඊට පස්සේ D ගේ ඛණ්ඩාංක ලියමු. D වරහන් D ඉන්නේ 2 5. එහෙනම් මෙතන ලියනවා 2 ඊළඟට මෙතන 5.
right ඔන්න A සහ D වල ඛණ්ඩාංක ඊළඟට දෙවෙනි ප්‍රශ්නය අහනවා B වල 3 බිඳුව සහ C වල 5 2 යන ඛණ්ඩාංක තලයේ මත ඒ ලක්ෂ දෙක ලකුණු කරන්න කියලා තියෙනවා. ඉතින් B කියන්නේ 3 බිඳුව නම් නේ පුතේ. ඉතින් පුතේ අපිට මේ දීලා තියෙන විදියට මෙතනදී B වල 3 බිඳුව ඊට පස්සේ අපිට තියෙනවා මේ C වල 5 2. එතකොට B වල 3 බිඳුව කියන්නේ ඔය B ගත්තාම 3 කියන්නේ x වල 3යි y වල නම් බිඳුවයි. එහෙනම් ඒක x වල 3යි y වල බිඳුව එන්න ඕනේ. මම රතු පාටින් මාක් කරන්නම්. මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. ඊළඟට C වලට දාන්න ඕනේ 5 2. එතකොට 5 2 කිව්වහම x වලින් නම් 5 බලන්න y වලින් නම් 2 බලන්න. එතකොට 5 ඉඳන් මේ උඩට යනවා. y වලින් නම් 2ක් ආවා කියන්නේ මෙන්න මෙතනට එන්න ඕනේ. එහෙනම් 5 2 කියන එක නා C කියන එක නා මෙතන. ඉතින් මම එකට අකුරු දෙකකුත් දාන්නම්. මෙතනට B මෙතනට C. right. ඔන්න මේ ඛණ්ඩාංක තලයේ මත ලකුණු කරා. එහෙනම් වාල් දෙක හරියට ලකුණු කරා නම් ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊළඟට A B C D A ආයි පිළිවෙලට යා කරන්න කියලා තියෙනවා. ඉතින් මෙන්න මෙයාව මේ ටික පිළිවෙලට යා කරන්නයි තියෙන්නේ. එහෙනම් මේක පිළිවෙලට යා කරගමු මේ විදියට. A වලින් ඉඳන් B ට B වලින් ඉඳන් C ට C වලින් ඉඳන් D ට ඊළඟට D වලින් ඉඳන් ආපහු A ට මේ විදියට යා කරගන්නවා. හරි. දැන් ඔන්න යා කරා. ඊට පස්සේ අපෙන් අහනවා පුතේ ඊළඟට අපෙන් අහනවා එවිට ලැබෙන බහුවශ්‍රේ නම කුමක්ද? එතකොට එවිට ලැබෙන බහුවශ්‍රේ නම කුමක්ද? එතකොට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ සමාන මේ පැත්තේ පාද දෙකට මේ පැත්තේ පාද දෙක සමානයි වගේම මේ පැත්තේ පාදෙට මේ පැත්තේ පාදෙ සමානයි වගේම ඒ වගේම එකම දුරකින් තියෙන්නේ සමාන්තර රාශියක් තමයි මෙතනදී හැදෙන්නේ. මම මෙතනදී ලැබෙන බහුවශ්‍රේ නමට අපිට ලියන්න පුළුවන් පුතේ සමාන්තර ආශ්‍රය කියලා. ඉතින් මේකට චතුරශ්‍රය කියලා ලියන්න එපා. චතුරශ්‍රයට වඩා හොඳ උත්තරයක් තමයි සමාන්තර ආශ්‍රය කියලා කියන්නේ. හරි. සමාන්තර ආශ්‍රය. right ඔන්න එතකොට A කොටසේ ප්‍රශ්න ටික හරි. then B කොටසේ ප්‍රශ්න වලට යනවා. හරි. B කොටසේ ප්‍රශ්න වලදී අපෙන් අහනවා මේ පෑනක මිල xද පැන්සලක මිල yද වෙනවා. පසින්දු කඩේට ගිහිල්ලා පෑනකුයි පැන්සල් දෙකකුයි ගන්නවා. පළවෙනි එක තමයි. ඒ සඳහා වැය වෙන මුදල වීජය ප්‍රකාශනයකින් දක්වන්න. එතකොට පෑනකුයි පැන්සල් දෙකයිනේ ගන්න. එහෙනම් පෑනක් නම් x ගන්න ඕනේ x මිලක් යනවා යාට. ඊට පස්සේ පැන්සල් දෙකක් ගන්නවා නම් y ඒවා දෙකක්. ඒ කියන්නේ 2y මුදලක් යාට වැය වෙනවා. එතකොට මේ ඔක්කොම දේවල් ගන්න යාට x ධන 2y කියන මේ සම්පූර්ණ මුදල යනවා. ප්‍රශ්නාංක දෙකේදී කියනවා x සමානයි 12ද y සමානයි 8ද වේ නම්. කියන්නේ පෑනක් 12යි පැන්සලක් 8යි වෙනවා නම් ඉහත අගයන් ආදේශ කරලා මෙයාට වැය වෙන මුදල සොයන්න කියලා තියෙනවා ලකුණු දෙකක ගානක්. එහෙනම් මේ x ධන 2y කියන මේ අපි හදාගත්ත වීජය ප්‍රකාශනයට right මෙයාට මේ පෑනකුයි පැන්සල් දෙකකුයි ගන්න මේ යන මුදල හරිද? හොයාගන්න අපි දැන් ආදේශ කරමු x ට 12යි x වෙනුවට එහෙනම් 12 ලියන්න plus ඊළඟට 2යි y වෙනුවට ලියන්න 8. ඉතින් ලියන්න. ඊට පස්සේ දැන් මේක සුළු කරද්දී අපි දන්නවා මුලින්ම දැන් එකතු කිරීම සහ ගුණ කිරීම දෙකක් ඉන්නවානේ. මුලින්ම කරන්න ඕනේ මෙතනදී ගුණ කිරීම කොටස. එහෙනම් මෙයා 12 මේ විදිහට තියාගෙන මේ ඉස්සෙල්ලම දෙවරක් 8 ගුණ කරනවා. ඒකට දෙවරක් 8 16 කියලා නෙන්නේ. ඊළඟට 16 12යි තමයි දැන් අපි එකතු කරන්න යන්නේ. එතකොට අපිට එනවා මෙතන 6යි 2යි 8යි මෙතන 2යි රුපියල් 28ක් කියලා. ඉතින් වැය වෙන මුදල සොයන්න. එහෙනම් මෙතන රුපියල් කියලා දාලා නැහැ ඉතින්. මෙතන රුපියල් y රුපියල් x කියලා දාලා තියෙනවා. මෙතන x ට y ට උත්තර දීලා දෙනවා. එහෙනම් අපි මේක දානවා උත්තරේ රුපියල් 28යි කියලා. එහෙනම් අපිට මේ ප්‍රශ්නෙට උත්තරේ තියන්න පුළුවන් පුතේ රුපියල් 28 කියලා. ඔය තියෙන්නේ අපේ දෙවැනි ප්‍රශ්නය B කොටසට උත්තර හදා ගන්න විදිය. right. ඊළඟට අපි යමු දැන් දෙවෙනි ප්‍රශ්නේ ඉවර කරලා දැන් අපි යනවා තුන්වෙනි ප්‍රශ්නයට. අන භාග සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා මේ විදියට. අඩි රූල එපානේ මේක ගමු. භාග සම්බන්ධ ගැටලුවක් තියෙනවා. බලන්න භාග ගැටලුවේ තියෙනවා මෙහෙම. සුළු කරලා මේ මෙයාල සුළු කරන් තියෙන භාග ගැටලු කිහිපයක්. right. තුන්වෙනි ගාන තුන්වෙනි එකේ A මම මෙතන භාග ටික ආයෙ ලියාගෙන හදන්නම්. හරිද?
තුන්වෙනි ගාන ඒ කොටස එකේ පළවෙනි එක. right 8න් 4 ඍණ 4න් 1 මම ගාන එතනින් ලියන්නම් 8න් 4 ඍණ 4න් 1 right ලියනවා. දැන් පුතේ භාග එකතු කිරීමේදී සහ අඩු කිරීමේදී අපිට පුළුවන් මෙහෙම කරන්න. මෙතනදී භාග එකතු කිරීම සහ අඩු කිරීමේදී අපි එකතු කිරීම සහ අඩු කිරීම කරන්නේ හරය සමාන වෙනවා නම් විතරයි. හරය සමාන වෙලාවට විතරයි. ඉතින් හරය වෙනස් වෙලාවක් ආවොත් අපිට සිද්ධ වෙනවා හරයන් දෙක සමාන කරගන්න. ඉතින් එතනදී අපි පාවිච්චි කරන අපි ඉගෙනගෙන තියෙන තුල්ල භාග දැනුම පාවිච්චි කරලා මේ හරයන් දෙක එක හරයක් බවට පත් කරගන්න. ඉතින් මෙතනදී මට තියෙන්නේ හරය 8යි 4යි නිසා මෙතනදී පුළුවන් මේ 8 කියන කෙනා 4 කරන්න හරි නැත්නම් 4 කියන කෙනා 8 කරන්න හරි. ඉතින් ඒකේ possibility එක බලන්න ඕනේ ඊළඟට මේ මොකද්ද මේ කරන්න පුළුවන් මේ දෙකෙන් කියලා. ඉතින් 8 4 කරන්න වාට දෙකෙන් බෙදන්න වෙනවා දරුවෝ. ඉතින් 8 විතරක් දෙකෙන් බෙදන්න බෑ. 7ත් දෙකට බෙදන්න වෙනවා. එහෙම වුණොත් ඉතින් 7 දෙකට බෙදන්න බෑ. නේද? පූර්ණ සංඛ්‍යාවක් එන්නේ නැති නිසා එහෙනම් මේ වැඩේ හරියන්නේ නැහැ. අපිට 8 4 කරලා මේක කරන්න බෑ. හැබැයි බලන්න 4 කියන කෙනා 8 කියන කෙනාව කරන්න පුළුවන්. 4 8 කරන්න අපිට දෙකෙන් ගුණ කරන්න පුළුවන්. ඒ වගේම උඩ එක්කෙනත් අපිට දෙකෙන් ගුණ කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ 4න් එක භාගයේ ඉන්න හරය ලැබෙයි දෙකම දෙකෙන් ගුණ කරලා හරය 8ක් වෙන භාගයක් හදනවා. ඉතින් මම මෙතන 8න් 7 විදියටම ලියාගෙන අඩු කිරීම දාලා 4න් එකට දැන් අලුත් භාගයක් හදාගන්න යන්නේ දෙකෙන් ගුණ කරලා. ඇයිද මම දෙකෙන් ගුණ කරන්නේ? හරය 8 කරන්න ඕන නිසා. එහෙනම් 8න් 7 අඩු කිරීම 4 වරක් 2 8යි 1 වරක් 2 2යි කියලා මේ විදියට මට ඒක හදාගන්න පුළුවන්. දැන් පුතේ මෙයාට උත්තරයක් ගමු. 8න් 7න් 8න් 2ක් අඩු කරන්න. sorry. 8න් 7න් 8න් 2ක් අඩු කරන්න පුළුවන් සාමාන්‍ය විදියට මේ 7න් 2ක් අඩු කරාම හරි 8න් 5යි කියලායි මෙතනට උත්තරේ එන්නේ. right එහෙනම් 8න් 5 කියලා මෙයාට උත්තරේ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු දෙවනි ගානට. දෙවනි ගානේ තියෙනවා නම් මිශ්‍ර සංඛ්‍යා සම්බන්ධ ගැටලුවක් පුතේ. මෙතන මේ මිශ්‍ර සංඛ්‍යා සම්බන්ධ ගැටලුවක් අපිට හදාගන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. ඉතින් පළවෙනි විදිය තමයි මේ මිශ්‍ර සංඛ්‍යා දෙකම විෂම භාග බවට පත් කරගෙන එයාලා විසඳලා මේ විදියට අගය ගන්න එක. ඉතින් ඒක ලේසි වගේම ඒක නෑ. අතරම ලේසි නෑ ඉතින්. හරිද? ඒක හැමතිස්සෙම වගේ කරන එකක් නිසා මම මේක අනිත් විදියට කියලා දෙන්නම්. ඒ කියන්නේ මේ ගාන මම කියලා දෙන්නම් කොහොමද මේ අනිත් විදියට කරන්න කියලා. ඒ කියන්නේ අපිට ඕනේ දැන් 1යි 3න් 1 එකතු කිරීම 2යි 2න් 1 මේ භාගය තමයි අපිට සුළු කරන්න තියෙන්නේ. එහෙනම් මේක කොහොමද අපි දෙවෙනි ක්‍රමයට හදන්නේ? කියන්නේ අපි ඉගෙන ගන්නවනේ මේක මිශ්‍ර සංඛ්‍යා විදියටම තියාගෙන මේක සුළු කරනවා. ඒ කියන්නේ සංඛ්‍යා වෙනමයි භාග වෙනමයි අරගෙන සුළු කරගන්නවා. මේක විෂම භාග කරන්න යන්නේ නැතු. එහෙනම් මේකේ මුලින්ම සංඛ්‍යා දෙක විතරක් වම් පැත්තට නම් එකතු කරගන්නවා 1යි මෙයාගේ ඉන්නේ 2යි. ඊළඟට මැදිනුත් මම දාන ලකුණක් දාගෙන භාග දෙකක් දැන් එකතු කරගන්නවා 3න් 1යි ධන 2න් 1යි. right ඔන්න ඔය විදියට මේව ගත්තා. ඊට පස්සේ එනවා මෙතන 1යි 2යි එකතු කරන්න සාමාන්‍ය විදිහටම 3යි. ඊට පස්සේ එකතු කිරීම දැන් 3න් 1 සහ 2න් 1 භාග තමයි දැන් කරන්න තියෙන්නේ. ඉතින් 3න් 1ටයි 2න් 1ටයි මොකද කරන්නේ? දැන් එකම හරයක් ගන්න වෙනවනේ. ඉතින් එකම හරයක් විදිහට අපිට 6 කියන එක නා හදා ගන්න පුළුවන්. එහෙනම් 3ත් 6 කරන්න ඕනේ 2ත් 6 කරන්න ඕනේ. එහෙනම් 3න් 1ටයි 6 2න් 1ටයි දෙකටම මොකද කරන්න වෙන්නේ? තුල්ල භාග දෙයක් හදා ගන්න වෙනවා. එහෙනම් 3 6 කරන්න 2කින් ගුණ කරනවා. ඒ වගේම උඩත් 2කින් ගුණ කරනවා. ඊට පස්සේ 2න් 1 කියන කෙනාව 3න් ගුණ කරනවා. ඒ වගේම උඩත් 3න් ගුණ කරලා මේ විදිහට හදා ගන්න යන්නේ. එහෙනම් මේ 3 මේ විදිහටම තියාගන්න. දැන් මෙතන අලුත් භාග දෙක අපිට හැදෙනවා. මෙතන 3 වරක් 2 6න් මෙතන 1 වරක් 2 2යි. ඊළඟට මෙතන 2 වරක් 3 6න් මෙතන 1 වරක් 3 3යි. right. දැන් මට පුළුවන් මේ භාග දෙක එකතු කරගන්න. right. මේ භාග දෙක එකතු කරගන්න. එහෙනම් මෙතන ලියනවා 3 ධන 6න් 2යි 6න් 3යි එකතු කරාට පස්සේ 6න් 5යි. දැන් මට මේකට උත්තරේ විදිහට තියන්න පුළුවන් 3යි එකතු කිරීම 6න් 5 කියන්නේ උත්තරය ඇවිල්ලා 3යි 6න් 5. ඉතින් මේ ක්‍රමයට කරන එක ලේසි මේ ගාන. මොකද මේක විෂම භාග කරලා හදන්න ගියොත් මෙතනදිම වාට විෂම භාග කරන්න වෙනවා. ඊට පස්සේ වාට මෙතෙන්ට උත්තරයක් හම්බෙන්නේ විෂම භාග වලින්. අන්තිමේදී වාට ඒක මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නත් වෙනවා අපහසුසරයක්. ඒ වගේම තමයි මෙන්න මේ වගේ මේ පියවරේදී කියන්නේ මෙන්න මෙතන පියවරේදී ඕගොල්ලන්ට ගොඩක් ලොකු අගයන් තමයි හාට මෙහාට හැන්ඩල් කරන්න වෙන්නේ. නේද? එතකොට ඒක හරි කරදරයක් නිසා
දැන් උදාහරණයක් විදිහට 3න් 1 ගුණ කළා එකක් ඇතුළේ 3න් 4 කියලා භාගයක් හදනවා. ඊට පස්සේ 2න් 5 කියලා භාගයක් හදනවා. ඊට පස්සේ ඒව ගුණ කරන්න ඕනේ නේද? එතකොට ලොකු ගණන් තමයි ඔයාලට හම්බ වෙන්නේ. එතකොට ඊට වඩා ලේසි මෙන්න මේ කියන ක්‍රමෙන් කරාට පස්සේ සංඛ්‍යා ටික වෙනමයි භාග ටික වෙනමයි අරගෙන වෙනම සුළු කළාට පස්සේ මේ දකුණු අත පැති දෙවෙනි ගාන මේක ගැන මම කතා කරන්නේ. මේ විදියට සුළු කරාට පස්සේ ඔයාලට අර විදියට නැතුව ඒ වගේ නැතුව ඊටා පහසුවෙන් මේ ගානට උත්තරය හදාගන්න පුළුවන්. ඉතින් අනිත් විදියට මේ ගාන හැදුවත් හම්බ වෙන්නේ ඔය උත්තරේම තමයි. ඉතින් ඒක ගොඩක් කොමන් නිසා ගොඩක් වෙලාවට ඒ ගැන කතා වෙන්න නිසා මම මෙන්න මේ ක්‍රමයේ පාවිච්චි කරලා ඒ ගාන හැදුවේ. right. අපි යනවා ඊළඟට අපේ B කොටසේ තියෙන ප්‍රශ්නයක් මෙන්න මේ වගේ 36 සහ 48 සංඛ්‍යා යුගලෙහි මහා පොදු සාධකය හොයන්න. එතකොට මේ වගේ ප්‍රශ්න අපි නිතරම වගේ කතා වෙනවා අපේ ඇප් එකේ daily maths වල. ඒ වගේම තමයි homework plan එකටත් ඒ ටිකම ලැබෙනවානේ. right. එතකොට මෙතනදී මේක අපි බෙදීමේ ක්‍රමයට හදාගෙන යමු. මොකද ඒක තමයි ලේසි ක්‍රමය මහා පොදු සාධක හොයන්නත් ලේසි ක්‍රමය තමයි බෙදීමේ ක්‍රමය. ඉතින් මෙතනදී 36 සහ 48 කියන දෙන්නගේ තමයි හොයන්න ඕනේ. ඒ නිසා මම මේක බෙදා ගන්නවා මුලින්ම දෙකෙන් ප්‍රථමක සාධක වලින් බෙදන්නේ. ඉතින් මුලින්ම දෙකෙන් බෙදුවා. එතකොට 36 දෙකෙන් බෙදුවාම 18යි 48 දෙකෙන් බෙදුවාම මට එනවා 24 කියලා. දැන් මේක ආපහු සැරයක් ආපහු බෙදනවා දෙකෙන්. මොකද දෙකෙන් බෙදෙන නිසා 18 බෙදුවාම මෙතෙන්ට එනවා පුතේ 9යි 24 බෙදුවට පස්සේ මෙතෙන්ට එනවා 12යි. දැන් ආයිමත් බෙදා ගන්න යනවා. ආයි බෙදා ගන්න යන්න ඕනේ 9යි 12යි දෙන්නම ආපහු බෙදෙන්නේ කාගෙන්ද? 9යි 12යි දෙන්නම ආයි බෙදෙන්නේ දෙකෙන් බෙදෙන්න 3ෙන් බෙදෙන්න. එහෙනම් 3ෙන් බෙදුවහම මෙයාට 3යි මෙතෙන්ට එනවා 12 3ට බෙදුවහම පුතේ 4යි. එහෙනම් ඔච්චරයි නේද? දැන් ආපහු 3යි 4යි දෙන්නම බෙදා ගන්න පුළුවන් සංඛ්‍යාවක් නැති නිසා අපි මේ බෙදන වැඩේ මෙතනින් නවත්තලා දානවා. එහෙනම් බෙදන වැඩේ නවත්තලා මහා පොදු සාධකයට අපි පිළිතුරක් ගන්නවා. මේ දෙකයි මේ 3යි තුන් දෙනාම මොකද කරන්නේ? ගුණ කරලා. එහෙනම් මේ තුන් දෙනාම ගුණ කරනවා අපි දෙවරක් 3. දැන් මේක ගුණ කරාට පස්සේ අපිට උත්තරය ලැබෙනවා පුතේ දෙවරක් 2 4යි 4 වරක් 3 12යි කියලා. එහෙනම් මෙතෙන්ට ලැබෙන මපොසාට උත්තරය 12යි. මේ සංඛ්‍යා දෙකේම මහා පොදු සාධකයේ විදිහට අපිට ගන්න තියෙන උත්තරය තමයි 12 කියන උත්තරේ. right. අපි යමු අපේ පේපර් එකේ ඊළඟ කොටසට. අපි දැන් කතා කරේ අපේ පේපර් එකේ 3 වෙනි ප්‍රශ්නේ B කොටසේ පළවෙනි ගාන. right. අපි යනවා ඊළඟට ඊළඟ පිටුවේ මොනවද අපිට කතා කරන්න තියෙන්නේ කියලා බලන්න. right. හරි. මේකේ පළවෙනි කොටස තාම බලලා නැත්නම් පළවෙනි කොටසත් බලාගෙන යන විභාගයට යද්දී අනිවාර්යෙන්ම ඊටම වැදගත් වෙයි. right. ඔන්න බලන්න ඊට පස්සේ තියෙනවා මේ ඊළඟට මේ වගේ ප්‍රශ්නයක් තියෙන්නේ. තොරණක මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි ප්‍රශ්නේ කියවගෙන ඉමු ඉස්සෙල් එකටම. තොරණක රතු නිල් කහ වර්ණ වලින් යුතු බල්බ තියෙනවා. රතු පාට බල්බ තත්පර 6කට වරක්ද නිල් පාට බල්බ තත්පර 10කට වරක්ද කහ පාට බල්බ තත්පර 12කට වරක්ද දැල්වේ. ආරම්භයේදී පළමු වතාවට සියලුම බල්බ එකපාර දැල්ුණි නම් එම බල්බ වර්ග තුනෙහිම එකවර දෙවන වතාවට දැල්වෙන්නේ කොපමණ කාලයකට පස්සේද? ඒ කියන්නේ පුතේ මේකෙන් අහන්නේ බල්බ්ස් තුනක් තියෙනවා ಜಾති තුනක්. අපි හිතමු මේ තැන බල්බ් තුනයි තියෙන්නේ කියලා. හා තුනයි. තොරණක කතාව අමතක කරන්න. රතු නිල් කහ පාට තුනක ලයිට්ස් තුනක් තියෙනවා. හරිද? මේ රතු පාට ලයිට් එක පත්තු වෙනවා තත්පර 6කට පාරක්. ඒකට දැන් පත්තු වුණා නම් ආයි තත්පර 6කට පස්සේ කියන්නේ 6 වෙනි තත්පරේදී ආයි පත්තු වෙනවා තව 6කට පස්සේ කියන්නේ 12ේදී ආයි පත්තු වෙනවා 18ේදී ඔන්න ඔහොමම 6න් 6ට එයා පත්තු වෙනවා. මම ඔයාලට තේරෙන භාෂාවෙන් මේ පත්තු වෙනවා කියන්නේ හරිද? හරි. ඊළඟට නිල් පාට බල්බ් තියෙනවා. නිල් පාට බල්බ් තියෙනවා තත්පර 10කට පාරක් තමයි දැල්වෙන්නේ. ඔන්න දැන් පත්තු වෙනවා නම් ආපහු තත්පර 10කට පස්සේ නම් 10 වෙනි තත්පරේ තමයි පත්තු වෙන්නේ. ඊළඟට ආයි 20ේදී ආයි 30ේදී ආයි 40ේදී ඕමම 10න් 10ට එයා යන්නේ. හා කහ පාට ලයිට් එකක් ඉන්නවා. එයා පත්තු වෙන්නේ 12න් 12ට. දැන් පත්තු වුණා නම් ආයි පත්තු වෙන්නේ තත්පර 12කට පස්සේ. කියන්නේ 12ේදී ආයි පත්තු වෙන්නේ තව 12කට පස්සේ. කියන්නේ 24ේදී ආයි 36ේදී ආයි 48ේදී ආයි 60ේදී ආන් එහෙම තමයි පත්තු වෙන්නේ. දැන් එතකොට මේ ටික මෙහෙම පත්තු වෙ යනවානේ. මේ ඔක්කොම දැන් මේ මොහොතේ ඔක්කොම එකපාරම දැල්ුණා. හරිද? දැන් මේ එකපාරම දැල්ුණා. හරිද?
එකපාර තුනම දැල්ලුණා. ආපහු සැරයක් ඔය තුනම එකපාර දැල් වෙන්නේ කොයි වෙලාවෙදිද කොච්චර කාලයකට පස්සේද කියලා මේ අහන්නේ. නේද? එහෙනම් මේක සර්කල් එකක් විදිහට ගියාම මේ තුන් දෙනා ආපහු හම්බ වෙන්නේ කොච්චර කාලයකටද පස්සේද? මෙන්න මේ වගේ ප්‍රශ්නයක් හදාගන්න අපිට අවශ්‍ය වෙන්නේ කුඩා පොදු ගුණාකාරය කියන දේ. හරිද? එතෙන්ට අපිට අවශ්‍ය වෙන්නේ පුතේ කුඩා පොදු ගුණාකාරය කියන දේ. මම එතකොට මේ මෙහෙමයි. ඔයා දැන් කුඩා පොදු ගුණාකාරය හොයන දරුවෝ මෙහෙම දෙයක් දන්නවනේ. ඔයා කුඩා පොදු ගුණාකාරය දන්න ක්‍රම තුනක් දැනට ඉගෙනගෙන ඇති. නේද? ක්‍රම තුනක් ඉගෙනගෙන තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි ගුණාකාර ලියලා, දෙවෙනි ක්‍රමය තමයි ප්‍රථමක සංඛ්‍යා වලින් ප්‍රථමක සාධක වලින් බෙදලා හදාගන්න ක්‍රමය. තුන්වෙනි ක්‍රමය තමයි බෙදීමේ ක්‍රමය. ඉතින් මම මේ වගේ ගානකදී ඔක බෙදීමේ ක්‍රමය කියලා දෙන්නේ නැතුව ඔයාලට මේක තේරෙන විදියට මොකද මේ වගේ ගානක් ආයියාවොත් මෙතන කියලා නැහනේ. මෙතන කියලා නැහැ ඔයාට මේ කුඩා පොදු ගුණාකාරය පාවිච්චි කරලා හදන්න කියලා. ඔයා මේක හිතන්න එපා. හරි. දැන් එතකොට මට පුළුවන් මේක බෙදීමේ ක්‍රමයට දාලා පටස් ගාලා උත්තරය ගන්න. 60යි එන්නේ ඔකට උත්තරේ. හරිද? මට 60 කියලා ටක් ගාලා උත්තරය ගන්න පුළුවන් හරිද? එහෙම නෙමෙයි ළමයි. මම ඔයාලට කියලා දෙන්න එක්ක නෑනේ. නේද? එතකොට මම කියලා දෙන සර් නේ හරි. එතකොට මම ඔයාලට මේක කියලා දෙනකොට මේක ඔයාලට තේරෙන විදිහට කියලා දෙන්න ඕනේ. දැන් මම බෙදීමේ ක්‍රමයට කියලා දුන්නොත් ඔයාලට මේක තේරෙන්නේ නැහැ මොකද්ද මේ උනේ කියලා. හරිද? මම මේක මේ විදිහට කියලා දෙන්නම්. එතකොට ඔයාලට තේරි මොකද්ද මේ වෙන කතාව කියලා. හරි. ඔන්න එහෙනම් බලන්න ළමයි. හරිද? දැන් මම මේ බල්බ්ස් තුන මේ විදිහට ලියා ගන්නවා. රතු පාට ලයිට් එකක් ඉන්නවා. ඊළඟට නිල් පාට ලයිට් එකක් ඉන්නවා. ඊළඟට කහ පාට ලයිට් එකක් ඉන්නවා. හරි. එක එක කියලා හිතන්නකෝ. අනිකමට හිතන්න. තොරණේ හිටියට එකක් කියලා හිතුවත් ඇති මේ ගාන හදාගන්න. රතු පාට බල්බ් පත් වෙන්නේ 6කට 6කට පාරක්. හරිද? 6න් 6ටනේ. හරි. අපි මේක 6න් 6ට පත් වෙන්නේ. එහෙනම් කොහොමද යන්න ඕනේ? දැන් පත් වුණා කියලා හිතන්න. දැන් ඔන්න මේක පත් වුණා. ආපහු පත් වෙන්නේ තප්පර 6කට පස්සේ. ආයි පත් වෙන්නේ ආයි 6කට පස්සේ 12 දී. ආයි 18 දී. ආයි 24 දී. ඊට පස්සේ 30 දී. නේ පුතේ. දැන් තේරෙනවද මේ යන විදිය? ඊළඟට 36 දී. ඊළඟට 42 දී. ඊළඟට 48 දී. ඊළඟට 54 දී. ඊළඟට 60 දී. ඊට පස්සේ 66 දී. 66 දී. ওই විදියටපත් වෙයි. ওই විදියට මේ බල්බ් වල 6න් 6ට යනවා. 6 12 18 24 30 36 42 48 54 60 66 ওই විදියට යනවා. නිල් පාටපත් වෙන්නේ 10කට පාරක් නේ. එහෙනම් 10න් 10ට දැන්පත් වුණා නම් ඊළඟට 10 දී. 20 දී. ඊළඟට 30 දී. ඊළඟට 40 දී. ඊළඟට 50 දී. ඊළඟට 60 දී. ඊළඟට 70 දී. ඊළඟට 80 දී. ඔහොමයිපත් වෙන්නේ. තවත් ඉස්සරහට තියෙනවා. කහ පාට 12ට පාරක්. තප්පර 12න් 12ට. එහෙනම් දැන්පත් වුණා නම් ආයිමත් 12 වෙනි තප්පරේදී. ඊළඟට 24 වෙනි තප්පරේදී. ඊළඟට 36 වෙනි තප්පරේදී. ඊළඟට 48 දී. ඊළඟට 60 දී. ඊළඟට 72 දී. ওই වගේ තමයි පත් වෙන්නේ. හරි අදරුව දැන් බලන්න. රතු පාට බල්බ් එකකුයි නිල් පාට බල්බ් එකකුයි කහ පාට බල්බ් එකකුයි දැන් එකම තත්පර જાතියකදී පත් වෙන්නේ කොහේදීද? 12 නෑ. 24 නෑ. 36 නෑ. 48 නෑ. 60. 60 දී තමයි ආපහු දැක්කද? 60 දී තමයි ආපහු තුන් දෙනාම එකම ඉන්නේ. කියන්නේ 60 නේ ඉන්නේ තුන් දෙනාටම. දැන් මේ විදියට හොයන්නේ මොකක්ද ඔයාලමයි? මේ විදියට හොයන්නේ මොකක්ද ඔයා? කුඩා පොදු ගුණාකාරයනේ මේ විදියට හොයන්නේ. නේද? කුඩා පොදු ගුණාකාරයනේ මේ විදියට හොයාගන්නේ නේද? එහෙනම් මෙයාට උත්තරේ ගන්න පාවිච්චි වෙන ක්‍රමේ තමයි මේක. ඉතින් මේ 60 කියන උත්තරේ වාට මේ විදියට ගන්නත් පුළුවන්. ඔයාට පුළුවන් මේක ප්‍රථමක සාධක වලින් බෙදලා ගන්නත්. ඒ වගේම තමයි මේක බෙදීමේ ක්‍රමයෙන් ගන්නත් පුළුවන්. එතකොට ওই ක්‍රම වලින් ඕන මේකට ගන්න පුළුවන්. හරි. ඉතින් ඔයාලට තේරුම් ගන්න ඕන නිසා තමයි මම මේක මේ විදියට කියලා දුන්නේ. මෙන්න මෙයා රතු බල්බ් එක 6 12 18 24 ওই කියන වෙලාවවලදී තමයි දැල් වෙන්නේ. හරි. නිල් කියන කෙනා 10 20 30 40 50 60 කියන තප්පරවලදී තමයි දැල් වෙන්නේ. කහ කියන කෙනා 12 24 36 48 යන තත්පරවලදී තමයි දැල් වෙන්නේ. එහෙනම් තුන් දෙනාම එකම ගානකදී ආපහු දැල් වෙන්නේ 60නේ. මම දැන් කලින් කිව්වනේ 60 කියන මට එකපාරටම කියන්න පුළුවන් කියලා. හරි. ඉතින් මම කියන්නේ නැතුව මේක පාට හදලා වෙන්නවා. හරි. එහෙනම් 60 කියලා උත්තරේ එනවා. මේකට
ආපහු තත්පර 61 දී තමයි ආයි මේ තුන් දෙනාම එකට දැල් වෙන්නේ. හරිද? එහෙනම් අපි උත්තරේ හොයාගන්නේ මොන විදිහටද මේ වගේ ගානක් ආවොත් කුඩා පොදු ගුණාකාරය පාවිච්චි කරලා. ඉතින් කුඩා පොදු ගුණාකාරය වාට කැමති විදියකට කැමති එක්කෙනෙක් කැමති ක්‍රමයකට කුඩා පොදු ගුණාකාරය හොයාගන්න පුළුවන් මෙතනදී. හරි. එහෙනම් අපේ උත්තරේ තියෙනවා මෙතනට බල්බ තුනම එකපාර දෙවන වතාවට දැල් වෙන්නේ තත්පර කීයකට පස්සේද? තත්පර 60කට පස්සේ කියලා. තත්පර 60කට පසුවයි කියලා මේ විදිහට තියෙන උත්තරේ. හරි. බලන්න ඕනේ ගාන හදාගන්න විදිය. right. ඊළඟට අපි යමු 4ට. 4 වෙනි ප්‍රශ්නය අහනවා මෙහෙම එකක්. බලන්න. ප්‍රශ්න අංක 4 දී තියෙනවා ABCD ඍජු කෝණාස්ත්‍රාකාර ඉඩමේ එළවලු වගාවට සහ පළතුරු වගාවට භූමිය වෙන් කර ඇති ආකාරය රූපයේ තියෙනවා. මුළු ඉඩමේ පරිමිතිය සොයන්න. ඉතින් මුළු ඉඩමේ පරිමිතිය හොයන්න පළවෙනි එක මේක 4 වෙනි ප්‍රශ්නය ඒ කොටස 1. මුළු ඉඩමේ පරිමිතිය නම් මේ පැත්ත 10යි, වම් පැත්ත 10යි, දකුණු පැත්ත 10යි, උඩ පැත්ත යට පැත්ත 20 නම් උඩ පැත්තත් 20යි කියන්නේ 20 ඒවා දෙකකුයි 10 ඒවා දෙකකුයි. එහෙනම් අපි එකතු කරමු 10යි 10යි 20යි 20යි. හරි ලේසි. එතකොට 20යි 20යි 40යි 10යි 10යි 20යි ආපහු මෙතන 60යි. මීටර 60යි. එහෙනම් ඔන්න පළවෙනි ප්‍රශ්නෙට මීටර 60යි කියලා එනවා. දෙවෙනි ප්‍රශ්නය. එළවලු වගා කර ඇති කොටසේ පරිමිතිය සොයන්න. එහෙනම් මේ එළවලු වගා කරලා තියෙන කොටසේ පරිමිතිය හොයාගන්න ඕනේ. කියන්නේ මෙන්න මේ මම මේ නිල් පාට ඉරක් ගහුවේ අන්නේ ප්‍රදේශය. එතකොට මේ පැත්ත 10යි මේ පැත්ත 20යි මෙතන 2යි කියලා තියෙනවා. මෙතන 5යි කියලා තියෙනවා. මෙතනයි අපිට හොයාගන්න ඕනේ. මේ දෙක හොයාගමු. දැන් මේ සම්පූර්ණ දිග 20යි. එතනින් 5ක් මෙතන නම් මෙන්න මේ කෑල්ල එන්න ඕනේ 15යි කියලා. මීටර 15ක් වෙන්න ඕනේ. 15යි මේ 5යි තමයි 20ක් හැදෙන්නේ. මේ පැත්තේ සම්පූර්ණ 10 දිගයකින් දෙකක් මෙතන නම් මෙන්න මෙතන එන්න ඕනේ මීටර 8යි කියලා. right. එහෙනම් අපි දැන් ඔක්කොම හොයාගෙන තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ එකතු කරන්න මොනවද? මේ ටික එකතු කරමු. හරිද? මෙතනින් පටන් ගමු. මෙතනින් පටන් ගන්න දකුණු පැත්තට යමු. හොඳේ. 5යි. ඊළඟට 8යි. ඊළඟට 15යි. ඊළඟට 2යි. ඊළඟට 20යි. ඊළඟට මේක යටට ලියුණා හොඳයි වගේ නේද? ඉඩත්ම දින. හරි මකන්න හරි. හරි බලන්න. මුලින්ම මෙතන ගමු. දැන් මෙන්න මෙතන තිප්ප ටිකක් ගියා. මෙතන 15යි මීටර, මෙතන 8යි මීටර තමයි ආවේ. හරි එහෙනම් දැන් එකතු කරගෙන යමු. පරිමිතිය තමයි හොයන්නේ. 5යි ඊළඟට 8යි ඊළඟට 15යි ඊට පස්සේ 2යි ඊට පස්සේ 20යි ඊළඟට එනවා 10යි. ඔය ටික තමයි අපි එකතු කරගන්න ඕනේ. හරිද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරි ඔය 6 දෙනා ඉන්නේ. හරි. දැන් එකතු කර. 5යි 8යි දැන් 5යි 5යි එකතු කරාම 10යි 10යි 8යි 2යි 10යි 20ක් එනවා මෙතන. එතකොට 20න් බිඳුවයි දෙකක් ඉතිරි මෙතනට දානවා. එතකොට එනවා 2යි 2යි 4යි 1යි 5යි 1යි 6යි 60යි මීටර. මීටර 60ක් එනවා පුතේ. එළවලු වගා කළ කොටසේ පරිමිතියට. මීටර 60යි බලන්න එකතු කර විදිය මේ 5යි ගත්තොත් 10යි මේ 8යි 18යි 2යි 20න් 2යි 20න් බිඳුවයි දෙකක් මේ පැත්තට අරන් එනවා. දැන් මේව එකතු කරනවා 2යි 1යි 3යි 3යි 2යි 5යි 1යි 6යි. එතකොට 60යි මීටර. එහෙනම් එළවලු වගා කර ඇති කොටසේ පරිමිතිය මීටර 60යි. පළතුරු වගා කර ඇති තුන්වෙනි එක පළතුරු වගා කර ඇති කොටසේ වර්ගඵලය සහ එළවලු වගා කර ඇති කොටසේ වර්ගඵලය වෙන වෙනම සොයා වැඩිපුර බිම් ප්‍රමාණයක් යොදවා තියෙන්නේ කුමන වර්ගය සඳහාද යන්න ලියා දක්වන්න. හරි. අපි මේක මෙහෙම කරමු. නේද ළමයි? පළතුරුත් ඕනේ එළවලුත් ඕනේ. දැන් එළවලු ගත්තොත් ඉතින් එළවලු වල වර්ගඵලය හොයාගන්න අපිට එක්ක මේක දෙකකට කඩා ගන්න වෙනවනේ. ඒක හරි කරදරයි නේද? මේක සංයුක්ත රූපයක් විදිහට තියෙන. එතකොට අපිට මේක දෙකකට වෙන් කරගන්න වෙනවා. ඊට පස්සේ එකතු කරන්න වෙනවා. ඊට වඩා හොඳයි මෙහෙම කරමු. අපි මේ පළතුරු වගා කරපු එක අපිට ටක් ගාලා හොයාගන්න පුළුවන්. 8යි මෙතන 15යි. 8 වරක් 15න් එතන ගන්න පුළුවන් පළතුරු වගා කරපු ප්‍රමාණය. ඊට පස්සේ අපිට පුළුවන් මේ සම්පූර්ණ ඉඩමේ වර්ගඵලය හොයලා
අර පළතුරු වගා කරපු කොටස අයින් කළාට පස්සේ අපිට ඉතුරු වෙන්නේ එළවලු වගා කර කොටසනේ. ආන් ඒක අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන්. එහෙනම් අපි ඒ ක්‍රමයට ඒක හදමු. එහෙනම් මම මේ පේපර් එක චුට්ටක් පල්ලෙහාට මේ විදිහට පල්ලෙහාට මම විස්ථාපනය කරා මෙහෙට. මම මේ ගාන හදන්න. එහෙනම් එකටම මම හොයනවා මේ තුන්වෙනි කොටස කරන්නේ. එකටම මම හොයනවා පළතුරු වගා කළ බිම් කොටස ප්‍රමාණය කිල්ලෙමුකෝ. වර්ගඵලය හරි දෙක තමයි හොයන්නේ. එහෙනම් පළතුරු වගා කළ ප්‍රමාණයේ දිග මීටර 15යි පළල මීටර 8යි. එහෙනම් 15 8ෙන් ගුණ කරන්නයි මට තියෙන්නේ. එහෙනම් කොහේ හරි 15 8ෙන් ගුණ කරා මෙතනවත් පුළුවන්. 5 වරක් 8 පුතේ 40න් බිංදුවයි 4ක් ඉතිරි. 8 වරක් 1 8යි 4යි 12යි 120යි. හරිද? මෙතෙන්ට එනවා මට 120ක්. මොනවද? වර්ග මීටර 120ක් එන්නේ කාටද? මෙන්න මේ පළතුරු වගා කළ බිම් ප්‍රමාණය. පළතුරු වගා කළ බිම් ප්‍රමාණයට අපිට එනවා මෙන්න මෙතන මේ විදියට 120යි වර්ග මීටර. ඊට පස්සේ දෙවණියට අපි කරන්න යන්නේ එළවලු වගා කළ කොටස හොයාගන්නනේ. ඊට කලින් අපි මුළු බිම් ප්‍රමාණය හොයමු. මුළු වර්ගඵලය හොයාගමු. මුළු වර්ගඵලයේ පුතේ මේ සම්පූර්ණ ඉඩමේ වර්ගඵලයේ දිග 20යි මීටර පළල 10යි මීටර. එහෙනම් 20 වරක් 10 කීයද? 20 වරක් 10 පුතේ 20කට බිංදුවක් දාන්නනේ තියෙන්නේ. වර්ග මීටර 200යි. හරිද? වර්ග මීටර 200යි. හරි. ඊළඟට දැන් අපිට හොයාගන්න පුළුවන් එළවලු වගා කළ බිම් ප්‍රමාණය කොච්චරද කියලා. එළවලු වගා කළ බිම් ප්‍රමාණය කොච්චරයිද දැන්? සම්පූර්ණ වර්ගඵලයෙන් පළතුරු වගා කරපු වර්ගඵලය අඩු කළාට පස්සේ අපිට එන්න ඕනේ ඉතුරු ටික එළවලුනේ. එළවලු වගා කරපු වර්ගඵලය තමයි එන්න ඕනේ. right. එහෙනම් මුළු ඉඩමේ වර්ගඵලය මම කියන්න. මුළු වර්ගඵලය අඩු කිරීම පළතුරු වගා කළ වර්ගඵලය. මුළු ඉඩම 200යි. නේ වර්ග මීටර 200න් අඩු කරන වර්ග මීටර 120ක්. දැන් පුතේ මෙතනට ලස්සනට උත්තරේ එනවා අපිට 80යි. වර්ග මීටර 80යි කියලා. හරිද? 200න් අඩු කරා 120. right. 200න් අඩු කරාම 120ක් අපිට එන්නේ 80. දැන් අපිට කියන්න පුළුවන් වැඩිපුර බිම් ප්‍රමාණයක් වගා කරලා තින්නේ මොනවද කියලා. වැඩිපුර වගා කරලා තියෙන්නේ පළතුරු. එහෙනම් අපිට මෙතනට ලියන්න පුළුවන් පළතුරු කියලා. ඉතින් වෙන වෙනම හොයන්නත් ඕනනේ. ඔයාගේ වෙන මේ උත්තරේ තියෙන්නත් ඕනේ. මේ උත්තරේ තියෙන්නත් ඕනේ. මේක වෙනත් විදිහකට හදන්නත් පුළුවන්. මෙන්න මෙතන මෙහෙම කළා ඉරක් ගහගෙන මේ අංගල ලොකුවට කියන්න. මෙතනින් මේ වගේම රතු පාටින් ඉරක් ගහගෙන මේ කොටසට වෙනම හොයා ගන්නවා, මේ කොටසට වෙනම හොයා ගන්නවා. ඊට පස්සේ මේ දෙක එකතු කරනවා. එහෙමත් පුළුවන්. හරි. මේ බලන්නකො 10 වරක් 5 50යි. මේකට එන්නේ 50යි වර්ග මීටර. මෙතන එන්නේ 2 වරක් 15 30යි. 30යි වර්ග මීටර. එතකොට මේ 30යි මේ 50යි එකතු කරාම ඒත් එනවා 80. ඒතර අර කලින් උත්තරේම තමයි. හරිද? ඒ වාට ඒක ලේසි කියලා හිතෙන්නත් පුළුවන්. ඒ වාට මේ විදියට ඕන නම් මේ විදියට කරගන්නත් පුළුවන්. හරිද? ඒ කියන්නේ සංයුක්ත රූපයක් තියෙනවා නම් මේ විදියට කොටස් වලට වෙන් කරගෙන 1 2 කියලා දාලා ඒ වගේ වර්ගඵල වෙන වෙනම හොයලා මම මේකේ 50යි මේකේ 30යි කියලා වාගත්තා වගේ ඊට පස්සේ මේ දෙක එකතු කරලා ඒ විදියට ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේම විදියට අපි කරේ සම්පූර්ණ වර්ගඵලය හොයලා ඒක මුළු වර්ගඵලය හොයලා මේ අර පළතුරු වර්ගඵලය අඩු කරා. එතකොට අපිට ආව අර ඉතුරු මෙන්න මේ එළවලු ප්‍රමාණයේ වර්ගඵලය. ඉතින් අපිට වැඩිපුර වගා කරලා තියෙන්නේ මොනවද කියලා, වැඩිපුර බිම් ප්‍රමාණයක් යොදවලා තියෙන්නේ මොනවටදයි කියලා අහන්නේ. වැඩිපුර බිම් ප්‍රමාණයක් යොදවලා තියෙන්නේ එහෙනම් පළතුරු වගාවට. එහෙනම් මෙතන ලියන්න පුළුවන් පළතුරු වගාවට කියලා. ඉතින් උත්තරයට පළතුරු වගාවට කියලා විතරක් තියලා හරියන්නේ නැහැ පුතේ. මෙන්න මේ මම රතු පාටින් හරි දාපු මෙයා සහ මෙයා දෙන්නම තියෙන්නත් ඕන. එහෙම තිබ්බොත් තමයි සම්පූර්ණ ලකුණු ටික හම්බ වෙන්නේ. හරි. අපි යනවා ඊළඟට පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නේ දෙනවා මෙන්න මේ ආකාරයෙන්. මෙන්න මේ විදිහට තියෙනවා කරන්ට් බිල් එකක් සම්බන්ධව තියෙන්නේ. හරි. පහත දැක්වෙන්නේ එක්තරා මාසයක් තුල පරිභෝජනය කරන ලද නිවසක පරිභෝජනය කරන ලද විදුලියක් ගන්න සහ ජලයක ගන්න පිළිබඳ විස්තරයක් දෙකම තියෙනවා.
පහත වගුව පාවිච්චි කරලා ඉහත වගුව භාවිතා කර පහත හිස්තැන් පුරවන්න. විදුලිය සඳහා වැයවන මුදල හොයාගන්නේ කොහොමද පුතේ? දැන් පළවෙනි ප්‍රශ්නේදී විදුලිය සඳහා වැයවන මුදල ඒකකයක මිල 7.85යි භාවිතා කළ ඒකක 25යි. එහෙනම් ඒකකයක මිල වැඩි කරන්න ඕනේ ඒකක ගාණින්. එතකොට තමයි අපිට මිල හම්බ වෙන්නේ. කොච්චර මිලක් මේකට වැය වෙලාද කියලා. එහෙනම් 7.85 තමයි අපි 25න් ගුණ කරන්න ඕනේ. එහෙනම් අපි ඒක ගුණ කරමු. දැන් 7.85 කියන කෙනා 25න් ගුණ කරනකොට අපි මොකද කරන්නේ ළමයි? ඉස්සෙල්ලා දශම අමතක කරලා 785 25න් ගුණ කරගන්නවා. හරිද? 5 වරක් 5 25න් 5යි 2ක් ඉතිරි. 5 වරක් 8 42යි 42යි 4ක් ඉතිරි. 5 වරක් 7 35යි 4යි 39 දැම්මා. දෙවරක් 5 10න් බිංදුව එකක් ඉතිරි. දෙවරක් 8 16 1යි 17න් 7 එකක් ඉතිරි. දෙවරක් 7 14 1යි 15. මෙතනට දැම්ම 15. දැන් එකතු කරනවා මේ දෙක 5යි 2යි 9යි 7යි 16න් 6 එකක් ඉතිරි. 4යි 1යි 3යි 1යි 4යි 5යි 9යි මෙතන 1යි. එතකොට ඔය අපිට ලැබෙන උත්තරේ මොකද්ද? දශම නැතුව ඔය උත්තරය ආවේ. අපි මොකද කරේ? දශම අමතක කරලා මේක ಗುಣ කරගත්තා නේ. දශම අමතක කරලා මේක ಗುಣ කරගත්තා. දැන් අපිට දශම තියන්න ඕනේ. ළමයි දශම තියන්න ඕනේ. දැන් පළවෙනි එකේ දශම ස්ථාන දෙකක් තියෙනවා මේකෙදි. දශම ස්ථාන දෙකයි මෙයාගේ දශම ස්ථාන නැහැ. එහෙනම් අපි උත්තරේ සම්පූර්ණම දශම ස්ථාන දෙකක් තියෙනවා මෙතෙන්ට. අපි උත්තරේ ගන්න 196යි 7 25යි කියලා. එහෙනම් මෙතන අපිට ලියන්න පුළුවන් 196යි 7 25යි කියලා. රුපියල් කියලා දාමු. රුපියල් මේ විදිහට දැම්මම හරි. ඊට පස්සේ මේ ටික සත වෙනවා කොහොමවත් රයිට්. ඊළඟට ජලය සඳහා වැයවන මුදල. ඒකත් මේ වගේමයි නේද? ජලය සඳහා වැයවන මුදල 12.75 ඒවා පහක් නේද? පහෙන් ගුණ කරන්න තියෙන්නේ. එහෙනම් අපි 12.75 ගුණ කරමු පුතේ පහෙන්. එහෙනම් අපි සාමාන්‍ය විදිහට මේක දශම අමතක කරලා පහෙන් ගුණ කරමු. මේක නම් හැබැයි අපිට සාමාන්‍ය විදිහට ගුණ කරන්න පුළුවන්. හරි මම දශම අමතක කරා. 5 වරක් 5 25න් 5යි 2ක් ඉතිරි. හරිද? ඊළඟට 5 වරක් 7 35යි 2යි 37න් 7 2ක් ඉතිරි. 3ක් ඉතිරි. 5 වරක් 2 10යි 3යි 13න් 3 එකක් ඉතිරි. 5 වරක් 1 5යි 1යි 6යි. මෙතනට එනවා පුතේ අපිට 1275. මේ සංඛ්‍යාව අපිට ගුණ කරේ 5යි. එතකොට අපිට එනවා 6375. මේකට දශම ස්ථාන දෙකක් තියන්න බෑ. එහෙනම් අපිට එන උත්තරේ තමයි 63.75. ඒ කියන්නේ රුපියල් 63.75ක් වැය වෙලා තියෙනවා. එහෙනම් භාවිතා කළ එක ගාන මෙතනට දාන්න ඕනේ 5යි කියලා. උත්තරේ එනවා රුපියල් කීයද 63.75 මේ විදිහට ලියනවා. හරි. ජලය සහ විදුලිය සඳහා වැයවන මුළු මුදල සෑහෙන කියලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේදී ඒක හොයන්න අපි මේ හොයාගත්ත දෙන්නම එකතු කරනවා. හරිද? රුපියල් ශත දෙන්නම එකතු කරනවා 196යි එක සාමාන්‍ය විදිහට මේක එකතු කරමු 25 ඊළඟට 63.75 මේ විදිහට එකතු කරමු. හරි බලන්න 25යි 75යි එකතු කරාට පස්සේ 100ක් වෙනවනේ. ඒ කියන්නේ 700ක් නේ 700ක් යන රුපියලක්. එහෙනම් මෙතනින් බිංදු දෙක දාලා රුපියලක් අරන් යමු එහා පැත්තට. 1යි. දැන් එකතු කරමුනේ. 6යි 1යි 7යි 7යි 3යි 10න් බිංදු එකක් ඉතිරි. 9යි 1යි 10යි 6යි 16න් 6 එකක් ඉතිරි 2යි. රුපියල් 260ක් යනවා. නේ පුතේ. මේක අපි එකතු කරාට පස්සේ නේ මෙයා එකතු කරාට පස්සේ අපිට ලැබෙන උත්තරේ තමයි කීයද? රුපියල් 260යි. ඉතින් හරි ලේසියි මෙන්න මේ ගාන අපි හදාගත්ත විදිහ. හරි. now රුපියල් 260ක් යනවා වැය වන මුළු මුදල රුපියල් 260යි. ලකුණු දෙකක ගානක් ඒක. හරි. ඊළඟට බලන්න මේ ඒකේ B කොටස තියෙනවා. ඒ ප්‍රශ්නේ B කොටස දැන් මම මේක මකන්නම්. ඒ ප්‍රශ්නේ B කොටසට යනකොට මම මේක අයින් කරනවා මේ විදිහට මකලා. හරි. රතගාලක වාහන 400ක් නතර කරලා තිබුණා. ඉන් 100ක් යතුරු පැදි වෙනවා. යතුරු පැදි නොවන වාහන සංඛ්‍යාව කියන පළවෙනි ප්‍රශ්න B කොටසේ පළවෙනි එක. රතගාලක වාහන 400ක් තිබුණලු. ඉන් 100ක් යතුරු පැදි නම් යතුරු පැදි නොවන වාහන සංඛ්‍යාව කීයද? ඔක්කොම 400යි 400 අඩු කිරීම 100. 300. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ යතුරු පැදි නොවන වාහන සංඛ්‍යාව මුළු වාහන සංඛ්‍යාවේ ප්‍රතිශතයක් විදිහට දක්වන්න. එහෙනම් යතුරු පැදි නොවන කට්ටිය 300යි. එහෙනම් මුළු වාහන 400යි 400න් 300ක් තමයි
යතුරු පැදි නොවන වාහන. මේ තියෙන්නේ මොකද්ද? යතුරු පැදි නොවන වාහන භාගයක් විදියට. ඒක භාගයක් විදියට ලියන්න පුළුවන්. අපි ඒක ලියන්නම් මේ විදියට. මෙතකොට තව පැහැදිලිනේ. යතුරු පැදි නොවන වාහන ප්‍රමාණය භාගයක් ලෙස මේක භාගයක් විදියට ලියනවා. ඔක්කොම වාහන 400යි 400න් 300 තමයි යතුරු පැදි නොවන්නේ. එහෙනම් ඒක ප්‍රතිශතයක් විදියට දැක්වුවොත් කොහොමද? ප්‍රතිශතය 400න් 300 කොහොමද අපි ප්‍රතිශතයක් කරන්න ළමයි? අපිට මේක පුළුවන් කෙලින්ම 100%න් ගුණ කරලා ප්‍රතිශතය කරන්න. එහෙනම් මේක ප්‍රතිශතය කරොත් මේ බිංදු දෙකට මේ බිංදුවක් කැපෙයි. 300 4න් බෙදන්න. 300 දෙකට බෙදුවොත් 150යි. ඊළඟට ආපහු බෙදන්න ඕනේ ආපහු දෙකට. 75යි. ඉතින් අපි 300 ඔයාට මම මෙතන උගෙදලා පෙන්නන්නම්කෝ. 300 4න්. 3ට නෑ 4ට එනවා කීයද? 7යි. 7 වරක් 4 28යි දෙකක් ඉතිරි. දෙකක් ඉතිරි. මේ බිංදුවත් පල්ලයට එනවා 20ට 4 5. එහෙනම් 4 වරක් 5 20යි බිංදුව. එහෙනම් අපිට එනවා මෙතනට 75යි කියලා. මොනවද 75 ළමයි? 175. ඕන් ওই විදියට අපිට මෙයාට උත්තරේ තියන්න පුළුවන්. යතුරු පැදි නොවන වාහන සංඛ්‍යාව මුළු වාහන සංඛ්‍යාවේ ප්‍රතිශතයක් විදියට ගත්තොත් 175යි. right. අපි යනවා 6 වෙනි ප්‍රශ්නෙට. 6 වෙනි ප්‍රශ්නෙට යමු. 6 වෙනි ප්‍රශ්නේ තියෙනවා මෙහෙම. කොහොමද? බලන්න. 6. කඩහිමියෙක් තොග කඩයකින් පරිප්පු කිලෝග්‍රෑම් 5ක් මිලටගෙන තම පරිභෝජනයට කිලෝග්‍රෑම් 1.5ක් තියාගෙන ඉතිරිය විකුණන්න කුඩා පැකට් 7කට අසුරා විකිණීමට තබන ලදී. හරි. 6 වෙනි ප්‍රශ්නය ඒ කොටසේ පළවෙනි එක. කඩහිමියෙක් ඉන්නවා පරිප්පු කිලෝග්‍රෑම් 5ක් ගන්නවා පරිභෝජනයට කිලෝග්‍රෑම් 1.5ක් තියාගෙන ඉතිරිය විකුණනවා. කුඩා පැකට් සෑදීමට ඉතිරි කරගන්නා ලද පරිප්පු ප්‍රමාණය කොච්චරද? එතකොට 5න් 1.5ක් අයින් කරන්න. 5න් එකක් අයින් කරන්නකො පුතේ 4යි. තව භාගයක් අයින් කරන්නකො 3.5යි. එහෙනම් මෙතෙන්ට දාන්න පුළුවන් 3.5යි kg. මේක හිතලා කරන්නත් පුළුවන්. 2. කුඩා පැකට්ටුවක අඩංගු පරිප්පු ස්කන්ධය කොච්චරද? එතකොට මේ කුඩා පැකට් 7ක් තමයි මෙයා හදන්නේ. එහෙනම් මේ 3.5 kg ප්‍රමාණය මෙයා කුඩා පැකට් කීයකද බෙදන්නේ? 7කට. ඉතින් අපිට ඒක කරන්න පුළුවන් 3.5 කියන එක න අපි මෙහෙම කරමු. 3500යි ග්‍රෑම් බෙදමු 7ට. කොහොමද બોලේ පාර 3500ක් ආවේ? 3500ක් ආවේ පුතේ කිලෝග්‍රෑම් 3.5 ග්‍රෑම් කරා. හරිද? කිලෝග්‍රෑම් 3.5 ග්‍රෑම් කරාට පස්සේ 3500යිනේ. එහෙනම් 3500 බෙදන්න 7ට. දැන් 3ට නෑ 35ට 5යි. 7 වරක් 5 35යි. බිංදුවයි. මේ බිංදුවත් ගත්ත බිංදුවයි. බිංදුවයි. මේ බිංදුවත් ගත්ත බිංදුව 500යි. එහෙනම් ග්‍රෑම් 500 පැකට් වල තමයි බෙදලා තියෙන්නේ. නේද? එහෙනම් කුඩා පැකට්ටුවක තියෙන ස්කන්ධය පරිප්පු ස්කන්ධය ග්‍රෑම් 500යි. ප්‍රශ්න අංක 3. නදුන් නිහත වෙළඳසැලෙන් විකිණීමට තබා තිබූ පරිප්පු පැකට් 3ක් මිලට ගත්තා නම් ඔහු මිලටගත් පරිප්පු වල ස්කන්ධය. නේ පුතේ. නදුන් මේ වගේ පැකට් 3ක් ගත්තා. එහෙනම් එයා ගන්න 500ක් ග්‍රෑම් පැකට් 3ක්. කීයද 500 3ක් කියන්නේ 1500යි ග්‍රෑම්. වල ස්කන්ධය 1500 ග්‍රෑම්. එහෙම නැත්නම් මේක තියන්න පුළුවන් ඕනනම් ඔයාට 1.5 කිලෝග්‍රෑම් කියලා. එහෙම නැත්නම් ඔයාට ආයි ලියන්න පුළුවන් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 500 කියලා තියන්නත් පුළුවන්. right ඔන්න ඒ කොටසට 6 ඒ කොටසට ප්‍රශ්නය මෙන්න හදාගත්ත විදිය. හරි. ඊට පස්සේ අපි යමු ඒකේ B කොටසට. B කොටසේ තියෙනවා මෙහෙම. ගණකයක මෙහෙම තියෙනවා. බලන්න. ගණකයක පැත්තක දිග සෙන්ටිමීටර් 4ක් වේ නම් මෙහි පරිමාව සොයන්න. එතකොට පරිමාව ගණකයක පරිමාව හොයාගන්න මොකද කරන්නේ ළමයි? B කොටස 1 6 හොඳේ. 6 B කොටස 1. ගණකයක පැත්තක දිග 4 නම් අපි ගණකයක පරිමාව හොයන්නේ පැත්තක දිග ඔය තුනම ගුණ කරනවා. එහෙනම් මොකද කරන්නේ? පරිමාව හොයාගන්න මෙයාගේ එක පැත්තක දිග 4යි නම් අපි 400න් ගුණ කරනවා 400න් ආපහු යත් ගුණ කරනවා 400න් කියන්නේ මේක
පරිමාව සමානයි දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස කියන සූත්‍රයට අනුව තමයි මේක හැදෙන්නේ. ඉතින් ඝනකයක් කිව්වහම දිගයි පළලයි උසයි ඔක්කොම එකම නිසා මේක මේ විදිහට 3ටම 4ෙන් ගුණ කරනවා. දැන් මේක ගුණ කරමු පුතේ. 4 වරක් 4 නම් එන්නේ අපිට කීයද? 4 වරක් 4 නම් 16යි. ඊළඟට 16 වරක් 4 බලන්න ඕනේ. 16 වා 4ක් බලන්න ඕනේ. 4 වරක් 6 නම් 24න් 4යි. මෙතනට දෙකක් ඉතිරි 4 වරක් 1 4යි 2යි 6යි. 64යි එන්නේ. 64යි මොනවද එන්නේ ළමයි? ඝන සෙන්ටිමීටර. එහෙනම් පරිමාව වෙන්නේ මෙහෙමනේ. පරිමාව වෙනවා අපිට ඝන සෙන්ටිමීටර 64යි. බලමු දෙවෙනි ප්‍රශ්නේදී මොකද කියන්නේ කියලා. ඉහත ආකාරයේ ඝනක තුනක් එක මත එක තබා සාදන ලද ඝනකාභ හැඩති ඝන වස්තුවේ දිග පළල සහ උස යන්නේ. ඉහත ආකාරයේ ඝනක තුනක් එක මත එක තියනවලු. එතකොට ඝනක තුනක් එක මත එක තිබ්බොතින් දිග වෙනස් වෙයි, පළල වෙනස් වෙන්නේ නැහැ, උස වෙනස් වෙන්නේ නැහැ. දිග විතරයි වෙනස් වෙන්නේ ළමයි. හරිද? මේ වගේ මේ වාවුනම් කරලා බලන්න. හරිද? ධාතු ගැට තුනක් හිතන්නකෝ. ධාතු ගැට තුනක් හිතන්න. ධාතු ගැට තුනක් එක මත එක තියෙනවා. මොනවද වෙනස් වෙන්නේ ළමයි ඒකේ? මොනවද වෙනස් වෙන්නේ? එක මත එක මෙහෙම උඩ පැත්තට තිබ්බොත් නා එක මත එක තබා සාදන ලදන උඩට මේ උඩ අතර තිබ්බොත් ඉන්නම් එයාගේ උස විතරක් වෙනස් වෙයි. නේද? අනිත් දෙන්න වෙනස් වෙන්නේ නැහැ. ඒකෝට දෙන්නෙක් වෙනස් වෙන්නේ නැහැ, එක්කෙනා වෙනස් වෙන්නේ නේද? හරි. එහෙනම් මෙතන කියන්නේ ඉහත ආකාරයේ ඝනක තුනක් එක මත එක තබා සාදන ලද ඝනකාව හැඩති ඝන වස්තුවන්නේ. එහෙනම් අපි උස කියන එක වෙනස් කරමු නේද? දිග කියන එක්කෙනා ගමු මේ විදියටම නේද? දිග කියන කෙනා ඊට පස්සේ පළල කියන කෙනා සහ උස කියන කෙනා. සාමාන්‍යයෙන් අපි මේකෙදි දැන් අපි හිතන්නේ මෙහෙමයි. හරිද? ඝනකය හදලා මේ විදියට එක ඝනකයක්, ඊට පස්සේ ඒක උඩින් මේ ඝනකය, ඊට උඩින් මේ ඝනකය තියෙනවා. ඝනක තුන සමාන ඝනක තුන මේ විදියට තියෙනවා. එතකොට දිගයි පළලයි වෙනස් වෙන්නේ, උස විතරක් වෙනස් වෙයි. හරිද? දිග ගන්නවා අපි වෙනස්ුන්නේ නැහැ 400m. පළල ගන්නවා අපි ඒකත් 400m. උස ගන්නවා කීයද? දෙක මේකෙන් 4යි මේකෙන් 4යි මේකෙන් 4යි ඔක්කොම එතකොට 4 3 1200. හරි. ඉතින් පුතේ මෙන්න මේකෙදී වාගේ දිග පළල උස කියන ඒවා මාරුනාට කමක් නැහැ. ඔයාට ලකුණු හරි දීලා ඇති. මේ දිග පළල උස කියන කට්ටියට ඔයාට කොහොම හරි 4ව 2කුයි 12කුයි තියෙනවා නම් ඔයාට හරි දීලා ඇති. දිග පළල උස කියන එක එච්චර කන්සිඩර් කරලා නැහැ. මොකද ඔයා එක විදිහට හිතන්න පුළුවන්. එක මත එක තියන්න නැතුව මේක මේ දිග පැත්තට මෙහෙම එහෙම ගත්තොත් දිග තමයි වැඩි වෙන්නේ කියලා ඔයාට හිතෙන්න පුළුවන්. හරි අවුලක් නැහැ. ඒ නිසා මේකට මම ලකුණු දුන්නා 4 4 12 කියන මෙන්න මේ තුන් දෙනා තියෙනවා නම් එයාට ලකුණු දීලා තියෙනවා. පැහැදිලිද? 4යි 4යි 12යි තියෙනවා නම් ලකුණු දීලා තියෙන්නේ 4යි 4යි 12යි තියෙනවා නම් ලකුණු දීලා තින්නේ මේක දිග පළල උස මාරුනාට කමක් නැහැ. වචන ටික මාරුනාට කමක් නැහැ. ලකුණු දීලා ඇත්ත එහෙනම් ඔයාටත් ඔයා මේ පේපර් එක ලියද්දි දිග පළල උස මාරුනා නම් ඒ විදිහට කමක් නැහැ. ඔයා පළල හරි දිග හරි 12 කියලා අරන් තියනවා නම් අනිත් ඒවා දෙන්න 4 නම් කමක් නැහැ. ලකුණු හම්බ වෙනවා. හරි. ඊළඟට අපි යනවා මේ අන්තිම ප්‍රශ්නෙට තියෙන මේ නිර්මාණ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙන්නේ. චුටි වැඩ වගේකුත් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒකට මේ අපි මෙහෙම කරමු නේද? චුට්ටක් ඉන්නේ ඒක ලෝඩ් වෙනවා. හරි. එයා දෙකක්ම ඉන්න. මෙතන අපි factory තියෙන. හරි. ඉතින් මෙන්න මේක පාවිච්චි කරලා තමයි අපි මේ නිර්මාණ වැඩ කටයුතු කරන්නේ. ඉතින් මම ඔයාලට මේ තියරි ක්ලාස් එකේදීත් මෙන්න මේක පාවිච්චි කරලා තමයි ඔයාලට උගන්වන්නේ. හරිද? ඉතින් මේ රූපේ මම චුට්ටක් පොඩි කරන්න. බෝඩ් එක චුට්ටක් පොඩි කරගමු. පොඩි වෙන්නෙත් නෑ වගේ. right. shape හරි. දැන් ඔන්න මොකද්ද කියන්නේ මේ?
AB සමානයි 4ක් සෙන්ටිමීටර වන සරල රේඛා ඛණ්ඩයක් අඳින්න. එහෙනම් අපි මෙයාගේ සරල රේඛා ඛණ්ඩයක් අඳිමු. එහෙනම් අපිට සරල ධාරය පාවිච්චි කරන්න වෙනවා මේ අඩි රූල. right? AB සමානයි 4ක් සෙන්ටිමීටර නම්. හරිද? ඉතින් මේකෙදි පුළුවන් මට මේ වගේ කරන්න. මම ඉස්සෙල්ලම කොයි හරි තැනකින් ලක්ෂයක් ලකුණු කරගන්න. හරිද? මේ විදිහට මම මෙහෙම කරන්න. රේඛාවක් ගහලා මේ විදිහට රේඛාවක් ගහලා ඒකේ මත මම ලක්ෂයක් ලකුණු කරනවා. හරි. මේ කරන හරිය විදිහ මම මෙතන ලක්ෂයක් ලකුණු කරා. ඊට පස්සේ අඩි රූල අරගෙන මම කව කටුවට ගන්නවා පුතේ සෙන්ටිමීටර 4 නිසා මම කව කටුවට සෙන්ටිමීටර 4ක් ගන්නවා. හරිද? මේ සරල රේඛාවක් ඇඳ ගන්න හොඳම ක්‍රමය හරිම ක්‍රමය තමයි මේ කරන්නේ. 4ක් ගන්නවා. right? මම මෙතනට 4ක් ගන්නවා. right. දැන් 4ක් අරගෙන ඉවර වෙලා මම මේ අර කලින් ලකුණු කරපු ලක්ෂණය ඉඳන් මේක මේ රේඛාව ඡේදනය කරනවා. හරිද? මේ ආව මෙන්න මේ විදිහට ඡේදනය කරනවා. දැන් මම ඇදලා තියෙන්නේ සෙන්ටිමීටර 4ක් දිග මෙන්න මේ සරල රේඛාව. එතකොට මට මේ පැත්තේ කෑල්ල නෙමෙයි මේ ටික තමයි සෙන්ටිමීටර 4ක් වෙන්නේ. හරි සෙන්ටිමීටර 4ක් වෙන්නේ මෙන්න මේ වම් පැත්තේ කොටස. හරි සෙන්ටිමීටර 4යි. ඊළඟට මම එක ලියන්නම් මෙතනින් මේ පැන්සලෙන් නම් ලියන්න අමාරුයි. මේ පැන්සලෙන් හරියටම ලියවෙන්නේ නැහැ. හරිද? ඔය පේන්නේ ලියවෙන හැටි. හරිද? ඔන්න මකලා දාමු නේද? කැතයි. right. ආය අදිනවා. හරිද? හරි ඊට පස්සේ ගන්නවම මෙතනින් පොඩි මාක් එකක් දාගන්න යම් කිසි තැනකින් ඊට පස්සේ ගන්නවා අපේ අඩි රූල අරන් කව කටුවට ගන්නවම සෙන්ටිමීටර 4ක්. ඉතින් මෙතන කලින් ගත්ත ගානම තියෙනවා. වෙනස් කරේ නැති නිසා කව කටුව 4ම තියෙනවා. ඉතින් මම මේක මේ කව කටුව තුඩ මෙතන තියලා මම මේ විදියට මෙතනින් මේ විදියට ඡාපයක් ගන්න. ඉතින් 4 සෙන්ටිමීටර රේඛාවක් මම මෙතන දැන් ඇඳගත්තා. ඒ කියන්නේ මෙන්න මේ තිත තියෙන තැන ඉඳන් මෙතනට. හරි. ඊළඟට ඉහත රේඛාව මත A හා B ලක්ෂ කේන්ද්‍ර වන පරිදි අරය 3ක් වන වෘත්ත දෙකක් නිර්මාණය කරන්න. එහෙනම් මෙතන AB කියලා නම් කරන්නත් ඕනේ. මෙතන AB කියලා නම් කරගමු. මෙතන A මෙතන B. right මම නම් කරා AB කියලා. දැන් අපිට කියන්නේ පුතේ අරය 3ක් වන වෘත්ත දෙකක් ගහන්න කියලා මේ A සහ B ලක්ෂ කේන්ද්‍රය වෙන විදියට. එහෙනම් මම ඒකටත් අඩි රූල ගන්නවා. මෙතනින් අපේ කව කටුව අරගෙන කව කටුවට ගමු සෙන්ටිමීටර 3ක් කියලා නේද කියන්නේ. ඔව් අරය සෙන්ටිමීටර 3ක් කියලා කියන්නේ නම් මම මෙතනට 3ක් ගන්න. එහෙනම් මේ විදියට 3ක් ගමු. හරි. පැන්සල මේ විදියට ලොක් කරනවා. ඊට පස්සේ මේ විදියට මම මෙතන තියලා දැන් වෘත්ත අඳින්නයි හදන්නේ. හරිද? මේ විදියට මම ඔන්න එක වෘත්තයක් ඇඳලා. හරිද? ඒ දුරම නිසා මම B ලක්ෂයේ තියලා එක මේ විදියට වෘත්තයක් අඳිනවා. බලන්න කොච්චර ෂෝක්ද කියලා ගණිතයේ වැඩ කරන එක නේද? හරි. ඔන්න. ඊට පස්සේ තියෙනවා මොකක්ද? ඉහත වෘත්ත දෙක ඡේදනය වන ලක්ෂ P සහ Q ලෙස නම් කරන්න. එහෙනම් වෘත්ත දෙක ඡේදනය වුණේ කොහෙදද? මෙතනදී. එහෙනම් මේ ලක්ෂ දෙක P සහ Q කියලා නම් කරමු. මෙතන P කියලා දානවා මම යටින් Q කියලා දානවා. ඒතර ඔයා මේක මාරු කරාට කමක් නැහැ. හරිද? ඔයා උඩින් Q කියලා දාලා යටින් P කියලා දාලා තිබ්බත් කමක් නැහැ. හරිද? right. නම් කරා. ඊළඟට BP සහ BQ යා කර එහි දිගමන ලියන්න. BP සහ BQ යා කරන්න. BP කියන්නේ B අකුරයි P අකුරයි ඊට පස්සේ BQ කියන්නේ මෙතන ඉඳන් මෙතනට යා කර දිගමනින්න. මම මේකට line tool පාවිච්චි කරනවා මෙතන හරියටම යා ගන්න ඕන නිසා මම මෙතන ඉඳන් මෙන්න මෙතනට යා කරනවා BP ඊට පස්සේ මම මෙතන ඉඳන් ආපහු යා කරනවා මෙතනට BQ. right. දිගමන ලියන්න. අඩි රුව අරගෙන දැන් මේකේ දිගමන ලියන්න යන්න. P දෙන්න ඕනේ ඉතින් පුතේ. දැන් ඔයා දන්නවනේ P දෙන්න ඕනේ කියලා 3යි එන්න ඕනේ. 3යි එන්න ඕනේ නේද? හරියටම. ඔන්න 3ක් ඇවිල්ලා තියෙනවා.
ඉතින් මේ දිගමයි මෙතනක් තියෙන්නේ. මොකද එකම වෘත්තයේ අරය නිසා මම ඕන එකක් මැනලා පෙන්නන්නම්. එකත් මනින් එකත් අපි මනිමු මේ විදියට. ඔන්න තිබ්බා 3. දැක්කනවා එතනට 3. හරි. හරිද? එතකොට 3 සෙන්ටිමීටර. එහෙනම් BP සහ BQ යා කර එහි දිග මැනලා යන්න කොච්චර දෙන දිග මැනලා ලිව්වහම 3 cm තමයි. PBQ ත්‍රිකෝණය සම්පූර්ණ කර පාදවල දිග අනුවය කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද ලියන්න. PBQ ත්‍රිකෝණය නම් මේ පැත්තත් අපිට මොකද කරන්න වෙන්නේ ළමයි? මේ පාදයට අපිට යා කරගන්න වෙනවා ත්‍රිකෝණයක් හදන්න නම් මේ P වල ඉඳන් අපිට Q වලට යා කරන්නත් වෙනවා. දැන් ඔන්න PBQ ත්‍රිකෝණය කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය මේ තියෙන්නේ. මම මේ යන ත්‍රිකෝණය මෙයා මොන જાති ත්‍රිකෝණයක්ද? මොන જાතිද? අපි මේ ත්‍රිකෝණය ඉගෙන ගන්න පාද අනුව සමපාද, සමද්විපාද, විෂම පාද. දැන් අපි දැක්කා සෙන්ටිමීටර 3 පාද දෙකක් හිටිය. කියන්නේ පාද දෙක දිගින් සමාන පාද දෙකක් හිටියානේ. දිගින් සමාන පාද දෙකක් හිටියා. එතකොට මේ දිගින් සමාන පාද දෙකක් ඉන්න නිසා පාද දෙකක දිග සමාන නිසා අපි ඒකට කියන්නේ මොකද්ද? පාද දෙකක් දිගින් සමාන ත්‍රිකෝණ වලට අපි කියන නම තමයි සමද්විපාද ත්‍රිකෝණ. එහෙනම් මෙතන ඉන්න ත්‍රිකෝණ වර්ගය තමයි මේ V. පස්වෙනි ප්‍රශ්නෙට A වල 7 A වල පළවෙනි මේ හතරවෙනි ප්‍රශ්නෙ ප්‍රශ්නෙට තමයි සම ද්විපාද ත්‍රිකෝණය කියලා ලියන්න ඕනේ. හරි. ඊළඟට B කොටස 7 B කොටස අනුව සාධාරණ වස්තුවක් යොදාගෙන කරන ලද පරීක්ෂණ 3ක් සඳහා උදාහරණ 3ක් ලියන්න. සාධාරණ වස්තුවක් කියන්නේ පුතේ මෙතනදී මේ එක පැත්තකටවත් බර වෙන්න බෑ. දැන් හරියට සාධාරණ වස්තුවක් යොදාගෙන කරන පරීක්ෂණ සඳහා උදාහරණ 3ක් මම කියන්නම් දැන්. හොඳම උදාහරණ ඔයගොල්ලෝ හැමෝම දන්න උදාහරණය තමයි මැච් එකක් ගහන්න කලින් ටොස් කරනවා නේද? ප්‍රකාශයක් මෙහෙම උඩ දාලා නේද අපි කරනවනේ. උඩ දාලා ඉවර වෙලා මොකද්ද? අපි බලනවා හෙඩ් ටේල්ද කියලා බලනවා. හරිද? බලලා ඉවර වෙලා අපි එතනින් තීරණය කරනවා ඒක නොනැබුරු කාසියක් එහෙම නැත්නම් සාධාරණ කාසියක්. එතනදී මොකක් වැටේද කියලා අපි දන්නේ නැහැ ඇත්තටම. හරිද? මොකක් වැටේද කියලා දන්නේ නැහැ. ඒක දැම්මට පස්සේ මේකයි වැටෙන්නේ කියලා අපි දන්නේ නැහැ. වැටිලා බලනකම්ම දන්නේ නැහැ මොකද්ද වැටලා තියෙන්නේ කියලා. රයිට්? අන්න ඒක එකක්. ඊට පස්සේ පුළුවන් අපිට ධාතු කැටය ගන්න. සාධාරණ ධාතු කැටයක් වුවහම පැති 6ම සමාන ධාතු කැටයක්. හරිද? පැති 6ම සමාන ධාතු කැටයක් උඩ දාලා ලැබෙන අංකේ බලනවා. උඩ අතර තියෙන අංකේ බලනවා. අන්න ඒ අංකේ අපිට බලනකම්ම කියන්න බෑ කීය වැටේද කියලා. ඒක එක උදාහරණයක්. තව උදාහරණයක් තමයි අපි මේ දැන් මෙහෙම කරමුකෝ. ඔය ධාතු කැටේ වගේම අපි චතුස්තලයක් හදමුකෝ පුතේ. ඒත් ඒ වගේමයි. මොකද චතුස්තලය සවිදි චතුස්තලයක් ගත්තොත් ඒකෙත් තියෙන්නේ එකම ආකාරයේ පාද. මේ මුහුණත් 4ක්. චතුස්තලයේ මුහුණත් 4යි. එකම ආකාරයේ මුහුණත් 4ක්. ඒ මුහුණත් 4 උඩ මෙහෙම චතුස්තලයේ උඩ දාලා බිම වැටෙනකම්ම බලනකම්ම කියන්න බෑ අපිට මොන මුහුණතද අපිට මේ යට පැත්තට වැටලා තියෙන්නේ කියලා. එතකොට ඒකත් සාධාරණ වස්තුවක්. ඒකත් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ තව ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දැකලා ඇති ඔය මේ එක මේ තෑගි දෙන ඉවෙන්ට්ස් වල නම් වල තියෙනවා මේ අර මේ වාසනා චක්‍රය කියලා මේ කරකවන්න තියෙන්නේ. සමහර වෙලාවට බුත්තමක් ඔබලා අත්තරින්න තියෙනවා. නැත්නම් කරකවන්න අතින් කරකවන්න තියෙනවා නේද? ටීවී එකේ එහෙම දැකලා දිනේ. ඒකත් එතකොට හොරට නැත්තම් හරිද? හොර වැඩක් එතන නැත්තම් ඒක සාධාරණයි. මොකද ඒකත් ගිහිල්ලා කොහේ නතර වේද කියලා අපිට ඒක නතර වෙලා තියෙන තැන බලනකම් අපිට කියන්න බෑ කොහේ නතර වේද කියලා මේක. ඉතින් ඔන්න මම උදාහරණ 4ක් කිව්වා සාධාරණ වස්තුවක් යොදාගෙන කරන පරීක්ෂණ සඳහා උදාහරණ වලට. එතකොට අපිට ලියන්න පුළුවන් කාසියක් උඩ දැමීමෙන් ලැබෙන ප්‍රතිඵල නිරීක්ෂණය නේද? ඊළඟට ධාතු කැටයක් උඩ දැමීමෙන් පසු ලැබෙන ප්‍රතිඵල නිරීක්ෂණය. ඊළඟට අපිට පුළුවන් සාධාරණ මේ නොනැබුරු මේ කියන්නේ නැත්තම් අපි මෙහෙම නොනැබුරු සාධාරණ මුකුත් නැතුව සවිදි චතුස්තලයක් අංක යෙදූ සවිදි චතුස්තලයක් උඩ දමා ඊට පස්සේ බිම වැටෙද්දී යට අතර තියෙන අගේ බලන එක. ඊට පස්සේ අපිට පුළුවන් අර වාසනා චක්‍රය කරකැවීමෙන් ඊ හිස ඇති දිශාවට නතර වෙන
වාසනා චක්‍රයේ යම් කිසි මොනවා හරි තියෙනවා නම් එතන දේවල් ටික නැත්නම් වාසනා චක්‍රය කියලා ලිව්වහම එතන හොඳටම ඇති. ඉතින් ඉතර ලොකුවට ලියන්න ඕන පරීක්ෂණ තුනක් වහම තේරෙනවා මොකක්ද කරන්න කියලා වාසනා චක්‍රයෙන් නේද. රයිට්. ඉතින් ඔය උදාහරණ ඔය ටිකක් ලියන්න ඕනේ. ඉතින් මම 4ක් කිව්වා. තව තියෙනවා. ඉතින් මේ විදියට ඔයාලට පුළුවන් කොහොම හරි අපිට මේ දේ කළාට පස්සේ මේ පරීක්ෂණය කළාට පස්සේ තමයි මේකේ ප්‍රතිඵලය මොකක්ද කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට මුලින් කියන්න බෑ ඇත්තටම මොකක් වේවිද මේකේ ප්‍රතිඵලය කියලා. ඉතින් අන්න එහෙම ඒවට තමයි අපි කියන්නේ සාධාරණ වස්තුවක් යොදාගෙන කරන පරීක්ෂණ කියලා. ඉතින් එහෙනම් ඔන්න අද දවසට අදාළව අපි මේ පේපර් එක දැන් සාකච්ඡා කරලා ඉවරයි. මම ප්‍රශ්න 7ම කතා කරා. ඉතින් ඔයාලට මේ පේපර් එකේදී ගොඩක් ලොකු දැනුමක් හම්බ වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ඔයාලට මොනවා හරි මේ පේපර් එකකින් ලොකු දැනුමක් හම්බ වුණා නම් ඔයාලට හිතනවා නම් මේ වැඩේ හොඳයි කියලා ඔයා ඇප් එක පාවිච්චි කරන දරුවෙක් නම් ගිහිල්ලා Play Store එකේ අපේ රිවිව් කරන්න. YouTube එකේ නම් මේක බලන්නේ. මේක හොඳයි කියලා හිතනවා subscribe කරන්න, ඒ වගේම comment එකක් දාන්න. ඉතින් ඒ වගේම තමයි දැන් විභාගේ තියෙනවා. පැයකුයි විනාඩි 10ක් ගිහිල්ලා තියෙන්නේ. හරි. මේ විභාගේ තියෙනවා. විභාගෙට හොඳට ලියන්න. විභාගේ දැන් 28 වෙනිදා තියෙයි. බෞද්ධරට තියෙවි. ඉතින් හොඳට විභාගේ ලියන්න කියලාත් සුබ ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ඊළඟ සතිවලත් මේ වගේ හොඳ papers කතා කරනවා. එහෙනම් තාමත් මේ අපේ Hello Maths app එකත් එක්ක එහෙම නැත්නම් Hello Maths homework plan එකත් එක්ක සම්බන්ධ වෙලා නැත්නම් සහ සම්බන්ධ වෙන්න කැමැත්තක් තියෙනවා නම් අපේ Play Store එකට ගිහිල්ලා app එක download කරගන්න. එහෙම නැත්නම් අපේ WhatsApp group එකට සම්බන්ධ වෙන්න නැත්නම් comment එකක් දාන්න කොහොමද ඉක් කරගන්නේ කියලා. ඊට පස්සේ තැන්ටත් සම්බන්ධ වෙන්න ඔයාලට පුළුවන් හැමදාම ගණන් හදන්න. ඒ වගේම හැම සතියෙම මේ වගේ papers කරන්න. right එහෙනම් අපි හම්බ වෙමු ඊළඟට අලුත් paper එකකින්. හැමෝම හොඳට විභාග ලියන්න. හැමෝම සරණයි. ආයුබෝවන්. පරිස්සමින් ඉන්න.